සිත්සේ සුවසේ දීර්ඝායුෂ ලැබමින් නිරෝගිමත්ව දිවි ගෙවන්නට වාසනාව හිමි වේවා. රට පුරාම තිබෙන තත්ත්වය පිළිබඳව ඔබට ඉතාම හොඳින් පැහැදිලි. මොන විදිහේ සීමා බාධක දැම්මත් මේ වෛරස ව්‍යාප්තිය නතර කරලන්නට නම් ඔබේ පරිස්සම තමයි වඩාම වැදගත් වෙන්නේ. ඔබේ පරිස්සම, නිවසේ පරිස්සම, දරුවන්ට සහ නිවසේ ඇත්තන්ට මේ වෛරසය පැමිණීම වළකාලීමේ යුතුයකම වගකීම අවසානයේ එයම වෙනවා රටේ පරිස්සම බවට. ඒ නිසා අපි හැම දිනෙකම තව කෙනෙකුට වගකීම පවරනවට වඩා Tamanගේ වගකීම ඉටු කරන්නට හැම මොහොතකම කල්පනාකාරී වෙමු. අපි අද ශනිදා අයිබෝන් ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ මේ පවතින තත්ත්වය තුළ අපි රට ඉස්සරහට යා යුතුයි. රටේ ප්‍රතිපත්ති තීන්දුව ක්‍රියාත්මක විය යුතුයි. රටේ අනාගතය උදෙසා අපි ගන්නා වූ ස්ථීර සාර විසඳුම් වෙනුවෙන් අපි අපේ අවධානය යොමු කළ යුතුයි. ඔබට මතක නම් 2021 මැයි මාසයේ 6 වනදා 2226 ඇලයිරක් 48 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අතිගරු ජනාධිපතිතුමන් ශ්‍රී ලංකාව තුළ රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරන්නට යෙදුණා. ඒ වෙනුවට කාබනික පොහොර භාවිතය, කොම්පෝස්ට් පොහොර භාවිතය හරහා අපේ රටේ මේ සාර පොළොව මැරිලා තිබුණේ. මේ සාර පොළොව විනාශ වෙලා තිබුණේ. මේ සාර පොළොව දූෂණය වෙලා තිබුණේ. ඒ දූෂණය වූ පොළොව මැරුණු පොළොව නැවත ජීවත් වන පොළොවක් බවට පත් කරමින් වසවිසෙන් තොර ආහාර අනුභවය සහ පරිසර හිතකාමී ගොවිතැන කෘෂිකර්මාන්තය වෙනුවෙන් රට මෙහෙවන්නට එම තීන්දුව ඉතාමත් වැදගත් කාරණාවක් වුණා. අපි දන්නවා මේ පිළිබඳ අවශ්‍යතාවය කාලයක් තිස්සේ පැවතියා. විවිධ තැන්වල සෝත්සාහයෙන් මේ පරාර්ථකාමී සේවය ඉටු කරන්නට කටයුතු කරපු විවිධ ව්‍යාපෘතිත් අපිට හඳුනා ගන්න ලැබුණා. අද වෙනකොට ඒ ව්‍යාපෘතිවලට අපි මහා අගයක් එකතු කරලා ඒ අගයක් ලබා දීලා ඒ ව්‍යාපෘති හරහා අපේ මේ ජාතික ඉලක්කය පණ ගන්වන්නට බල ගන්වන්නට අපිට කළ හැකි දේ sannivedana මාධ්‍යයක් හැටියට සිදු කළ යුතුයි. ඒ නිසා අප තීරණය කළා කාලයක් තිස්සේ නියම ව්‍යාපෘති හරහා කාබනික පොහොර නිෂ්පාදනය කරමින් ශ්‍රී ලංකාවේ කසල කළමනාකරණයටත් ස්ථීර සාර විසඳුමක් ලබා දීමේ ව්‍යාපෘතියක් පිළිබඳව කතා බහ කරමින් එහි ප්‍රගතියත් අනාගත ඉලක්කයත් ඔබ හමුවේ තවන්නට. ඒ තමයි ශ්‍රී ලංකාවේ නාගරික දිරණ කසල කළමනාකරණය සඳහා වූ යාන්ත්‍රික කොම්පෝස්ට් අංගන කවශිමා ව්‍යාපෘතිය. අපි එම ව්‍යාපෘතිය ගැන කතා කරන්නට ආරාධනා කළා. මගේ ළඟින්ම වාඩි වෙලා ඉන්නවා එන්වීර් සොලියුෂන්ස් ලංකා ජපාන් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ධර්මසිරි කාර්යවසම් මහත්මයා. අයබෝන් ඔබතුමන්ට. අයබෝන්. ඒ වගේ මීට එහා පැත්තෙන් ඉන්නේ මේ ප්‍රතිඵල නැත්නම් මේ ව්‍යාපෘතිය හරහා ඉතාමත් ඵලදායී ප්‍රතිඵල ලැබමින් සිටින දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය උපාත මහත්මයා. අයබෝන්. ඒ වගේ මීට එහා පැත්තෙන් මෙහි නියම ව්‍යාපෘතිය 2000 මීට වසර ගණනාවකට ඉහත සිට ක්‍රියාත්මක කරලා ප්‍රතිඵල ලබලා පෙන්වපු කුණ්ඩසාල ප්‍රාදේශ සභාවේ පරිසරවේදී ලලිත් රන්තිලක මහත්මයා. අයබෝන් ඔබතුමන්ට. අයබෝන්. මම කැමති ධර්මසිරි කාර්යවසම් මහත්මයාණනි ඉස්සලාම මොකක්ද මේ ව්‍යාපෘතිය කියන හඳුනා ගැනීමට එන්න. ඔව්. සුබෝදයාසනක්. අයබෝන්. අතරම අපිට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව ජාතික රූපවාහිනියට මගේ පළමුවෙනි ස්තුතිය පුද කරනවා. ඒ වගේම දඹුල්ල මහනගර සභාවේ කරු නගරාධිපති ජාලිය උපාත මැතිතුමනි, කුණ්ඩසාලේ සභාවේ පරිසර නිලධාරී ලලිත් රන්තිලක මැතිතුමනි, අපේ වැඩසටහන මෙහෙවන අසල මැතිතුමනි ඔබතුමාගෙන් අවසරයි. ඇත්තටම ඔබතුමා ඉස්සෙල්ලා පැහැදිලි කරපු විදිහට අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල යටතේ අපේ ශ්‍රී ලංකා වාසීන්ට වසවිසෙන් තොර ආහාර රටාවක් හඳුන්වා දීම සඳහා වන වැදගත්ම ක්‍රියාවලියේ පියවරක් වශයෙන් ඔබ කියපු අර නීතිමය යටතේ මේ මාසයේ ජනාධිපතිතුමා විසින් රසායනික පොහොර භාවිතය තහනම් කරලා කාබනික පොහොර වලට කොයි මහත්තුරු යොමු කරලා ඒ තුලින් අර කියපු වසවිසෙන්තර ආහාර පිළිවෙලක් රටට හඳුනා දෙන්න උත්සාහ කරනවා. ඒක විශාල අභියෝගයක් වන කාර්යයක් බව සියලු දෙනාම දන්නවා. ඇත්තටම අපි සතුටුයි කියන්න අපි දැනට අවුරුදු 8කට පෙර ඉඳලා මේ ක්‍රියාවලියට අපි සම්බන්ධ වුණා. ඇත්තටම මම ජපානයේ ඉගෙනගෙන ජපානයේ එක්ක ව්‍යාපාර කරලා
අවුරුදු 35ක් තිස්සේ මට අවශ්‍ය වුණා ඇත්තටම ලංකාවේ කසල කළමනාකරණය සම්බන්ධව යම්කිසි වැඩපිළිවෙලක් කරන්න. ඒ වැඩපිළිවෙල ගැන මම හිත හිතින් ඉන්න අවස්ථාවේ මට මුණ ගැහුණා මේ අපේ කවසිමා ආයතනයේ සභාපති කෙන්ජි කවසිමා මැතිතුමා. එතුමාගේ මේ ව්‍යාපෘතියක් තිබුණා නාගරික කසල වලින් වෙන් කරන ලද දිරණ නාගරික කසල වලින් කොම්පෝස් හදන යන්ත්‍රයක්. ඉතින් අපිට අවශ්‍ය වුණා මගේ ආයතනයට අපේ ආයතනයට මේ ව්‍යාපෘතිය ලංකාවට හඳුනා දෙන්න. ඇත්තටම මේ ව්‍යාපෘතිය මේ මැෂින් එකත් ඇත්තටම මේ මුදල ගණනක් වෙනවා. ඉතින් අපිට මේක කරගෙන යන්න හදන වෙලාවේ අපි කොහොමද මේක ඉස්සෙල්ලාම ලංකාවට හඳුනා දෙන්නේ කියලා කල්පනා කරනකොට ලංකාවේ තියෙනවා ජපාන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය JICA ආයතනය. JICA ආයතනය මගින් ජපානයේ නිල සංවර්ධන අරමුදල් යටතේ ජපාන් රජයෙන් ආධාර දෙනවා. ඒතර අපිට හැකි වුණා මේ කවසිමා සමාගමත් එක්ක එකතු වෙලා මේ යෝජනාව දීලා මේක සම්මත කරගන්න. ඉතින් ඒ තුලින් අපිට මේ ලංකාවේ තියෙන JICA ආයතනය අපිට උදව් කරා මේ ක්‍රියාවලිය ලංකාවට ගේන්න. ඒ ක්‍රියාවලිය ලංකාවට ගේනකොට ඇත්තටම ඒක රජයත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේක කරන්න ඕනේ. අපි පළාත් පාලන අමාත්‍යාංශයේ මූලික වෙලා පළාත් පාලන අමාත්‍යාංශයේ තියෙන ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරන සහායක මධ්‍යස්ථානය කියලා මධ්‍යස්ථාන. එම ආයතනයත් ඇත්තටම හදලා තිනවා ජපාන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයෙන් තමයි හදලා තියෙන JICA එකෙන්. ඒක අවුරුදු කීපයකට පෙර. ඉතින් JICA ආයතනයේ මේ ව්‍යාපෘතිය ඒ ආයතනයට බාර දීලා ඒ ආයතනය තුලින් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මේ වැඩපිළිවෙල අපි කරගෙන ගියා. ඉතින් විශේෂයෙන්ම රජයේ මුදල් අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන මේ කියන්නේ NPD කියලා මේ ක්‍රම සම්පාදන මේ වැඩපිළිවෙල කරන ආයතන තියෙන ඒ ආයතන අනුමැතිය ඔක්කොම අරගෙන අපි 2014 දී මේ කුණ්ඩසාලි ප්‍රාදේශ සභාවයි පාතොන්බර ප්‍රාදේශ සභාවයි තෝරගෙන ඒ ප්‍රාදේශ සභාවල් දෙකත් එක්ක එකතු වෙලා මේ නියම ව්‍යාපෘතිය ආරම්භ කළා. ඒ ආරම්භ කළා මේ මැෂින් එක ලංකාවට ගෙනල්ලා ගොඩනැගිලි හදලා අපි 2016 දී මේ ව්‍යාපෘතිය බාර දුන්නා. ඒ ප්‍රාදේශ සභාවල් දෙක මුල් කරගෙන නුවරේ යවට තියෙන ප්‍රාදේශ සභාවල් 8ක කසල වලට විසඳුමක් ලබා දීමට. ඒ කසල වලට විසඳුම ලබා දෙන ගමන් එහි ප්‍රධාන ඵලයක් ලෙස කාබනික පොහොර ලබා ගැනීම. හැබැයි මේ වැඩපිළිවෙලට එන්න ඉස්සෙල්ලා අපිට මූලික කටයුතු තව ගොඩක් කරන්න සිද්ධ වුණා. හේතුව සියලු දෙනාම දන්නවා ඇත්තටම කසල කළමනාකරණය කියන එක පටන් ගන්න ඕනේ ගේ ඇතුලේ. ගෙවල් තුලින්. ඒ කියන්නේ කසල වෙන් කිරීම. ලංකාවේ ඇත්තටම මීට අවුරුදු 10කට පෙර අපි කසල වෙන් කිරීමක් කියන එක දැනගෙන හිටියේ නැහැ. නමුත් ලෝකයේ සෑම රටක්ම යුරෝපය, ඇමරිකාව, විශේෂයෙන්ම ජපානයේ කසල කළමනාකරණය නියම විදිහටම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒක ජපාන් මේ JICA ආයතන සමග එකතු වෙලා ඒ JICA ආයතනයේ හිටපු අර ස්වේච්ඡා නිලධාරීන් එනවා JICA ආයතනයේ වැඩ කරන්න. ඒ නිලධාරීන්ට එකතු වෙලා අපි කුණ්ඩසාලේ පාතදොම්බර ඒ පැතිවල ඇවිදලා ඒගොල්ලන්ට මේ කසල වෙන් කිරීම හඳුන්ලා දීලා ඒ වෙන් කිරීම තුළින් අපි නියම විදිහට කසල වෙන් කරලා අරගෙන ඒ කියන්නේ පොළවල් වල, රෙස්ටොරන්ට් වල, කඩවල් වල, ආපරශාලා හැම දෙයකම කසල වෙන් කරලා අරගෙන ඒ ව්‍යාපෘතිය සාර්ථකව අපි කරගෙන ගියා. ඒ කරගෙන ගිය එකේ ප්‍රතිඵලය තමයි අපි අද මේ කතා කරන්න දැසෙ. මම හිතන්නේ අපේ දඹුල්ල නගරාධිපතිතුමන්ගෙන් මේ පිළිබඳ මෙහි සාර්ථකත්වය සහ එතුමන් ගත්ත උත්සාහය කතා කරන්න පෙර මම කැමතියි මේක නියම ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාත්මක කර ලලිත් රන්තිලක මහත්මයා වෙතට යොමු වෙන්න. ලලිත් රන්තිලක මහත්මයා මේ ඇත්තට මේ නියම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරද්දී ඒ ව්‍යාපෘතිය ආරම්භ කළේ කොහොමද? මේක කොයි විදිහේ විශ්වසනීයත්වයකින් ඔබ දැක්කද කල්තියා? අසේල මහත්මයානි ඔබට ස්තුතියි. ඒ වගේම ශ්‍රී ලංකා රූපානි සංස්ථාවට ඒ වගේම ඉන්වයින් සොලියුෂන් ආයතනය ඇතුළු ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන්. ඇත්තටම රටට ජනතාවට කරුණු පැහැදිලි කිරීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව පළමුවෙන්ම. ඒ වගේම මේ වැඩසටහනට පැමිණීම සහ ඒ සඳහා ආශිර්වාදය ලබා දුන්නු අපේ සභාවේ කුණ්ඩසාල ප්‍රාදේශීය සභාපතිතුමා, ලේකම්තුමා, ඒ වගේම මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස්තුමා, එතුමා මට ඊයේත් ඇත්තටම උපදෙස් දුන්නා මේ වැඩසටහනට සහභාගී වෙලා රටට වැදගත් ඒ වගේම අපේ ව්‍යාපෘතිය සහ අපි කරපු දේවල් සම්බන්ධයෙන් ජනතාවට කරුණු ඉදිරිපත් කරන්න කියන එක. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙන්න බලාපොරොත්තු හිටිය අපේ ආයතන විශේෂයෙන්ම අපේ රේකී අමාත්‍යාංශයේ පළාත් පාලන අමාත්‍යාංශය
අමාත්‍යාංශයේ ජාතික කනාප ද්‍රව්‍ය කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂතුමා සහකාර අධ්‍යක්ෂතුමා ඉතින් එතුමාත් අද මං හිතන්නේ ක්වොරන්ටයින් නිසා පැමිණීමේ අපහසුතාවයක් තිබුණා. ඉතින් එතුමත් මට දැනුම් දුන්නා ඇත්තටම මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එතුමන්ලා කරන කාර්යභාරයත් පැහැදිලි කරන්න කියන එක. මුලින්ම ඔබතුමා අහපු ප්‍රශ්නෙට ඇත්තටම කතා කරනවා නම් අපි මගේ රැකියා ජීවිතය අවුරුදු 21ක් විතර මේ කසලත් එක්ක තමයි ගත කරන්නේ. ඇත්තටම අපි බිම් මට්ටමේ මේ කසල සම්බන්ධයෙන් වැඩ කරන නිලධාරී. එතකොට අපි හැම වෙලාවෙම අපි නිලධාරීන් විදිහට අපි බලනවා අපි කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ. මෙහෙම අපි සොයමින් ඉන්න ගමන් තමයි අපිට එකපාරටම මේ අර කලින් කාර්යවසම් මහත්මයා පැහැදිලි කරපු ආකාරයට ජපන් සම්බන්ධතාවය එතුමාගේ මූලිකත්වයෙන් ඇති කරගන්න පුළුවන් වුණේ. මම ඇත්තටම මටත් පොඩි දැක්මක් තියෙනවා. මොකද අපි විෂන් එකක් ඇතුව වැඩ කරනකොට ඒ වගේ කෙනෙක් හම්බුණු ගමන් අපිට එකපාරටම හැඟෙනවා මෙයත් එක්ක අපිට යම් ගමනක් යන්න පුළුවන් කියලා. ඒ හැඟීමෙන් අපි ඇත්තටම කටයුතු කරනකොට ටික කාලයක් මාසයක් දෙකක් මට තේරුණා අපිට ලංකාවට යම් වැඩක් කරන්න පුළුවන්. ඒ වගේම යම් මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න පුළුවන් අවස්ථාවක් අපිට හම්බුණා කියන එක. විශේෂයෙන් අපි දන්නවා ඇත්තටම ජපානයේ කියපුවාම අපිට ඒ අය ගැන ඒ ජාතිය ගැන සහ අපිට යම් විශ්වාසයක් තියෙනවා. මොකද අපි ජපාන් කියපුවාම බඩුවක් වුණත් ඔවුන්ගේ හැසිරීම ගත්තත් ඔවුන් කතා කරන දේ ගත්තත් අපිට දෙන්නේ හොඳම දේ. ඉතින් අන්න ඒ විශ්වාසය අපිට තිබුණා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක අපි පළාත් මේ සභාවත් එක්ක විශේෂයෙන් මතක් කරන්න ඕන අපි මේක මූල බීජය දැම්මේ ඇත්තටම පාත දුම්බර සභාවේ මම ඉන්න කාලේ. ඊට පස්සේ අපිට ඉඩමක් තිබුණ නැති නිසා අපි කුණ්ඩසාලෙත් එක්ක කතා කරලා විශේෂයෙන් ඒ කාලේ හිටපු පළාතේ මහ ඇමතිතුමාගේ උදව් උපකාර ඒ පළාතේ හිටපු කොමසාරිස්තුමා අපේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ඒ වගේම අමාත්‍යාංශ ලේකම්තුමා ප්‍රධාන ලේකම්තුමා ඇතුළු අපි පළාතක් විදිහට මෙතුමන්ලා කතා කරනකොට අපි මේ ව්‍යාපෘතියට ඇත්තටම කරුණු ඉදිරිපත් කරලා ඒ වගේම අපි සාකච්ඡා කරලා අපි තීන්දුවක් ගත්ත පළාතක් විදිහට පළාත් සභාවක් විදිහට මේ ව්‍යාපෘතියට අත ගහනවා කියලා. ඉතින් ඒකේ ඇත්තටම යම් කාර්යභාරයක් මට පැවරුණා මේකේ කෝඩිනේෂන් එක සම්බන්ධයෙන්. ඉතින් මම ඒ කාර්යභාරය පළාත් සභාව, පළාත් පාලන විශේෂයෙන් දෙපාර්තමේන්තුව, අදාළ පළාත් පාලන ආයතන ඒ වගේම අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන මේ ව්‍යාපෘතිය මම සකස් කරා. මම කියන්නේ අතරම අපි කියලා කියන්න ඕන. අපි එකතු වෙලා මේ ව්‍යාපෘතිය සකස් කරා. සකස් කරලා අපි මේක ඒ රාජ්‍ය ව්‍යුහය තුල තියෙන පරිපාලන ව්‍යුහය තුල ජයිකා එක අපිට සම්බන්ධ වෙලා ජයිකා එකෙන් උපදෙස් ලබා දුන්නා මේ ව්‍යාපෘතිය කරනවා නම් ඒ වගේම මේකට අවශ්‍ය ආධාර ජපානයෙන් ගන්නවා නම් මෙන්න මේ ආකාරයට විය යුතුයි කියලා. ඒ අනුව අපි අත්‍තරම ව්‍යාපෘති වාර්තාව සක්‍රියතා අධ්‍යයනයත් සමග සකස් කරලා ඊට පස්සේ අපි ඒක පළාත් සභාවට ඉදිරිපත් කරලා පළාත් සභාව අනුමැතිය ලබාගෙන ඊට පස්සේ අපි ඒක පළාත් පාලන අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන ඊට පස්සේ මේක අපිට සිද්ධ වුණා. මොකද පිරරට යවන ව්‍යාපෘතියක් වුණාම මේක ඇත්තටම අසෙල් මහත්මයා ග්‍රාස් රූට් ලෙවල් එකෙන් ගිය එකක්. ගොඩක් ව්‍යාපෘති එන්නේ උඩ ඉඳලා පල්ලෙහාට. නමුත් අපි මේ ව්‍යාපෘතිය සැලසුම් කළේ මේ සභා මට්ටමින් බිම් මට්ටමේ. සකස් කරපු ව්‍යාපෘතියකට අපිට අනුමැතිය ලබා ගන්න ඕන. ඉතින් ඒ අනුව අපිට සිද්ධ වුණා මුදල් අමාත්‍යාංශයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවෙන් අනුමත කරගන්න. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා කතා කරලා මේක අනුමත කරගෙන විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා ජයිකා ශ්‍රී ලංකා කාර්යාලය සහ හෙඩ්ක්වාටර්ස් යවලා තමයි මේ ජපාන් ග්‍රාන්ට් එක අපි අනුමත කරගත්තේ. ඉතින් මේ කාර්යය කරන්න අපිට සමහරට විශ්වාස කරන්නෙත් නැති වෙයි අවුරුදු 2ක කාලයක් ගත වුණා. 2013 14 මට පුංචි කාලයක් දෙන්න. ඔව් ලලිත් මහත්තයා. ඔව් ඉතින් ඊට පස්සේ අපිට ඒ විදිහ අනුමැතිය ලබාගෙන අපිට හැකියාව ලැබුණා 2013 14 අනුමත කරගෙන 2015 වෙනකොට මේ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කරන්න. ඒ අනුව අපි අවුරුද්දක් පමණ කාලයක් මොකද අපිට සිද්ධ වුණා ඇත්තටම ඉන් පස්සේ ජපානයට ගිහිල්ලා ජපානෙත් මේ ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යයනය කරලා ඒ අතර මෙහි ගොඩනැගිලි ටික සකස් කරා. ඉතින් මේ ආදී කාරණාවලට අවුරුද්දක් ගත වුණා. ඊට පස්සේ අපිට පුළුවන්කම ලැබුණා 2016 අප්‍රේල් මාසේ 30 කුණ්ඩසාලේ ව්‍යාපෘතිය විවෘත කරලා මැයි 1 වෙනිදා ඉඳලා අපේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්න. හොඳයි. මම හිතනවා මේ ව්‍යාපෘතිය හරහා මේ නියම ව්‍යාපෘතියෙන් පස්සේ ජනාධිපතිතුමන් ගත්ත මේ තීන්දුවත් එක්කලා
පළාත්වලට මේක ක්‍රියාත්මක කරන්නට සිදු කරන සාකච්ඡාව තුළ මේක වහා ක්‍රියාත්මක වෙලා ඊටාම ප්‍රතිඵල ලබන ආයතනයක් තමයි අපේ දඹුල්ල මහනගර සභාව සහ දඹුල්ල ප්‍රාදේශ සභාව මේ පළාත් පාලන ආයතන එකතු කරගෙන. ඒකෙදි නායකත්වය ගන්න ජාලියෝපාත මහත්මයා දැන් නගරාධිපතිතුමනි මම හිතනවා මේ ප්‍රශ්නය සහ මේකේ ප්‍රතිඵල කතා කරන්න කලින් ඉස්සලා මේ අවට ඔබේ පළාත තුළ තිබුණ ගැටලු ටික සාකච්ඡා කළොත් දැන් මහා විදිහට මේ කසල එකතු වෙන ප්‍රදේශයක් වෙන්න පුළුවන්. ඒ වගේම පාරිසරික කාරණා රැසක් තියෙන්න පුළුවන්. මම හිතන්නේ දිගම්පතා වගේ ප්‍රදේශවල මේ කුණු කසල එකතු කරද්දී ඒ අවට හඳුනාගත්ත සහ දැඩිව දැනුණ ප්‍රශ්න ගැටලු ටික මොනවද ඉස්සෙල්ලාම? ඇත්තටම ඔබතුමාගේ ප්‍රශ්නෙට පෙර ආතුව බොහොම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මෙවන් ජාතික වැඩසටහනක් සඳහා ඉඩහසර ලබා දීම පිළිබඳව මම හිතන්නේ මේක රටේ අවශ්‍යතාවයක්. අතිගරු ජනාධිපතිතුමාගේ මේ ගොඩනගන වැඩපිළිවෙල ජාතියක් හැටියට අපේ පෞරාණික ඉතිහාසය ගොඩනගන මේ ඓතිහාසික තීන්දුවට මම හිසනම ආචාර්ය කරනවා. ඉතින් ඒ සඳහා පළමුවෙන්ම විශේෂ අමාත්‍යවරයා හැටියට ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතුමා, ඒ වගේම රාජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ මැතිතුමත් මේ වැඩසටහන සඳහා ලොකු දායකත්වයක් නායකත්වයක් ලබා දෙන. ඒ වගේම වර්තමානයේ ඉන්න මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර ලලිත් ගමගේ මැතිතුමා, ඒ වගේම ප්‍රධාන ලේකම්තුමා, පළාත් පාලන කොමසාරිස්තුමා ඇතුළු පළාත් පාලන දෙපාර්තමේන්තුව ලොකු යෝධ ශක්තියක් ලබා දුන්නා කියන එක විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන. ඔබතුමාගේ ප්‍රශ්නෙට ආවොත් විශේෂයෙන්ම දඹුල්ල ප්‍රාදේශ සභාවක් හැටියට තමයි ක්‍රියාත්මක කරනු ලැබේ. අපි දන්නවා අතිගරු කියන්නේ ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ආරම්භ කරන ලද විශේෂ ආර්ථික මධ්‍යස්ථානය රටේ සමස්ත රටේ ගොවියන්ට සහ විශේෂයෙන්ම ගොවියන්ට සහනයක් හැටියට ලබා දුණු ආර්ථික මධ්‍යස්ථාන රට වටෙම එළවලු රැගෙන යන ස්ථානයක් බවට පත් වෙලා තිබ්බා. එතකොට ඒ ආපුවාම එතන ස්ථාපිත වෙලා තිබුණු පසුබිම තුල දවසකට ටොන් 100ක් 125ක් වගේ ප්‍රමාණයක් එළවලු අපතේ යෑම වාර්තා වුණා. එළවලු වලින් විතරක්. එළවලු වලින් විතරක්. ඉතින් ඒ නිසා ඒ කාලය තුල දඹුල්ල අවට දාන්න තැනක් තිබුණ නැතුව මේ දිගම්පත හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමි භාගයක විවෘතව තමයි මේ කසල බැහැර කරනු ලැබුවේ. දඹුල්ල ප්‍රාදේශ සභාව සහ අවසානයේ දඹුල්ල මහනගර සභාව. ඉතින් අවුරුදු 23ක් පුරාවටම මේ කසල මේ විවෘත භූමිය තුල බැහැර කිරීම තුල විශේෂයෙන්ම වනජීවි කලාපයක් තුළ අලි 100කට වඩා ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ අලි ඒ වගේම අනිකුත් වනසත්තු මේක පරිභෝජනය කිරීම තුළ පොලිතින් ඒ වගේම අපරාව්‍ය විදිහට මිශ්‍ර වෙච්ච දේවල් තමයි ඒ අය පරිභෝජනය කරලා ඉතින් ඒ තුලින් පාරිසරික පරිසරයට හානියක් වගේම සතා සිව්පාවටත් හානියක් සිද්ධ වුණා. ඒ වගේම ඒකේ බැරෑරුම්ම தත්ත්වය තමයි මේ උස් බිමක තමයි දිගම්පතහ පිහිටලා තියෙන්නේ. ඒ තුල අවට වැව් අමුණු ඒ වගේම ඇලවේලි රාශියක් තියෙනවා. මේවට තමයි මේකේ අපද්‍රව්‍ය වහින කාලයට ඒකේ තියෙන අර තෙතමනේ සහිත ඒ අර ලීචට් එක කියලා තියෙන ඒ ද්‍රව්‍ය ගලාගෙන ගිහිල්ලා වැව් වලට මිශ්‍ර වුණා. ඒ පළාතේ මිනිස්සු නානවා බොනවා. ඉතින් මෙන්න මේ දැඩි ප්‍රශ්නේ මුලින්ම අපිට ජනතාව හැටියට සහ පාරිසරික වශයෙන් පැන නැගිලා තිබුණා. ඉතින් මේකට විසඳුමක් ලබා දෙන්න අවුරුදු 22ක් 23ක් පුරාවට කාටවත් හැකියාව ලැබුණේ නැහැ. ඉතින් ඒ අවස්ථාවේදී තමයි මට මේ ප්‍රශ්න උද්ඝෝෂණ ඒ වගේම නගර සභාව 2011 ස්ථාපිත වෙනකොට මටත් දාන්න තැනක් තිබුණේ නැහැ. ඒතකොට මෙතන තමයි දැම්මේ. ඒතකොට එදා ජනමාධ්‍ය තුල විවිධ ප්‍රවෘත්ති නිර්මාණය වුණා මේ සතා සිව්පාවට පරිසරයට ජනතාවට වෙන හානිය පිළිබඳව. මෙන්න මේ ගැටලු ටික තමයි ඇත්තටම මූලිකවම තිබුණේ. ඉතින් ඒ සඳහා විසඳුම් හැටියට මේ අනුව මම 2011 පළවෙනි නගරාධිපතිවරයා හැටියට විශේෂ භාර ඇමතිවරයා හැටියට ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිතුමා ඉඳලා දඹුල්ල මහනගර සභාවක් බවට පරිවර්තනය කරා. මම ප්‍රාදේශ සභාවේ උපසභාපතිවරයා හැටියට හිටියා. මගේ සභාපති කේ.ජී. සෝමතිලක මැතිතුමත් එක්ක තමයි මම කටයුතු කරේ. ඉන්න අනතුරුව මට මේ වගකීම බාර වුණා. මම කල්පනා කරා අර මෙතුමා කිව්වා වගේ යම් ප්‍රශ්නගත දෙයකට උත්තරයක් දෙන්න ඕන. මහජනතාව මේ පුටුවලට තෝරලා පත් කරලා අපි එවන්නේ ඒ යම් යම් සහන සහ ඒ පළාතේ තියෙන ප්‍රායෝගික ප්‍රශ්න වලට විසඳුම් ලබන්න. රටේ යුද්ධයක් පැවතුණා. ඒ යුද්ධය අතිකරු ජනාධිපතිතුමා හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා, ආරක්ෂක ලේකම් හැටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු මේ රණවිරුවන් ත්‍රිවිධ හමුදා පොලිසිය එකතු වෙලා මේක නිමා කරා. ඊට එහා ගියපු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා මේ කසල ප්‍රශ්නේ, කුණු ප්‍රශ්නේ. අද කොළඹ මහනගර සභාවට විසඳන්න බැරි තත්යකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම කල්පනා කරා ඒ පළාතේ හැටියට ගත්තාම සුවිශාල කසල ප්‍රමාණයක් අපිට එනවා.
ඉතින් ඒ නිසා මේක කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව කල්පනා කරා. මට මේක මේ සඳහා උත්තරේ දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ප්‍රශ්නේ ඔය බාහිර ප්‍රශ්න ටික තමයි මට මං කැමති සභාපතිතුමා ඔය ගමම්ම දැන් මේ විශේෂ ව්‍යාපෘතිය මොන ගැහෙන්නේ සහ මේක ආරම්භ කරන්නේ ඒක තමයි මම එතනක තමයි සෙල් මහත්මයා ඉන්න ආවේ. ඉතින් ඒ අතරතුර තමයි මම බැලුවා 2013 2011 2012 13 කාලය තුල මධ්‍යම පරිසර අධිකාරියේ පිරිසරු ව්‍යාපෘතිය තුල කසල කළමනාකරණය පිළිබඳව වැඩසටහනක් තිබ්බා. ඉතින් ඒවට සම්බන්ධ වෙලා පළාත් පාලන අමාත්‍යාංශයත් එක්ක කටයුතු කරන්න අවස්ථාව ලැබුණත් මම හිතන්නේ ඒවකට අපි බලාපොරොත්තු වුණු දේ ඉෂ්ට සිද්ධ කරගන්න බැරුණා. ඒ අතරතුර තමයි ඇත්තටම දෙවනි දූර කාලය තුල මම 2018 පටන් ගන්නකොට මේ කෞසිමා කියන ව්‍යාපෘතියේ මැෂින් එක ගෙනල්ලා දිගම්පත අර පැත්තක දාලා තිබුණා. ඇත්ත කතාව. එතකොට මේක පිළිබඳව ඉස්සරහට යන වැඩපිළිවෙලක් පිළිබඳව ප්‍රශ්නගත තත්ත්වයක් තිබුණා. මේ කෞසිමා මැෂින් එක ජපන් තාක්ෂණයෙන් යුත් කෞසිමා මැෂින් එකේ ප්‍රතිඵලය මට ගෙන එන්න පුළුවන් වුණා රටේ ජනතාවට සහ ප්‍රදේශයේ ජනතාව. ඒ අතරතුම අපේ මේ කාර්යවසම් මහත්මයා මුණ ගැහෙන්නේ මේ කට්ටිය එනවා මාව මුණ ගැහෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා රටේ මැෂින් 9ක් ගෙනල්ලා දාලා තියෙනවා මේවා පිළිබඳව වැඩපිළිවෙලක් නැහැ. ඉතින් ඒ පිළිබඳව මූලික සාකච්ඡාවේ මෙතුමා ඇතුළේ ජපන් මහත්මයාත් එක්ක සාකච්ඡාවක් කරාට පස්සේ මගේ බලාපොරොත්තුව තමයි මේ කසල ප්‍රශ්නෙට විසඳුම ලබා දෙන්න. ඉන්න අනතුරුව තමයි මෙතුමාලත් එක්ක සාකච්ඡා කරලා පළාත් පාලන අමාත්‍යාංශයේ එවකට අපේ අධ්‍යක්ෂකතුමා හිටියා මඩවලගම මහත්මයා, ඒ වගේම වර්තමාන අධ්‍යක්ෂකතුමා ඉන්දික මහත්මයා, ඒ වගේම දර්ශන මහත්මයා, ඒ වගේ මෙන්න මේ අයත් එක්ක එකතු වෙලා අපිට හැකියාව ලැබුණා මේ ප්‍රශ්නෙට ඉස්සරහට උත්තරයක් දෙන්න තීරණය කරා අපි. ඒ අනුව තමයි කෞසිමා ව්‍යාපෘතිය ගොඩනංගලා පන ගන්නලා මේක ඉතාමත්ම කඩිනමින් නිමවලා ඒ අවශ්‍ය කටයුත්ත කරන්න මම මූලිකත්වය අරගෙන මහනගර සභාව මගේ නියෝජ්‍ය නගර අධිපතිතුමා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රී මණ්ඩලය, ඒ වගේම නාගරික කොමසාරිස්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා යහුසුලුව මේ ව්‍යාපෘතියකින් ප්‍රතිඵල ගන්න ඕන කියන තැනට ආවා. ඒ අනුව තමයි අද දවසේ මේ ප්‍රතිඵලයේ වසර එකහමාරක් වගේ කාලයක් තුල මම හිතන්නේ රටේම කසල මට දෙන්න කියලා තමයි මම කිව්වේ. රටේම කසල මට දෙන්න කියලා ඒකට විසඳුම මට දී ගැනීමේ හැකියාව ඒකටත් මම ලෑස්ති කියන තැන ඒකටත් මම සූදානම්. හොඳයි. අපි ඒ සූදානම සහ ඒ සාර්ථකත්වයේ ප්‍රතිඵල පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. මම කැමතියි දැන් එක පැත්තකින් කසල කළමනාකරණයට විසඳුම මේ යන්ත්‍රයට ඇතුල් වෙනකොට අනිත් පැත්තෙන් කාබනික පොහොර කියන රටේ ඉල්ලුමට රට ශාස්ත්‍රීය කිරීමට පිළිතුරත් එළියට එනවා. මම කැමති මේ යන්ත්‍රය නැත්නම් මේ විශේෂ ව්‍යාපෘතියට පාවිච්චි කරන මේ උපකරණය සහ ඒ ක්‍රියාවලිය පිළිබඳව කාර්යවසම් මහත්මයාගෙන් පැහැදිලි කරගන්න. ඔව්. ඇත්තටම අද මම මෙතනට පැමිණලා ඉන්නේ කෞෂිමා ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත එන්විල් සොලියුෂන් ආයතනය වෙනුවෙන් ආයතන ප්‍රධානී හැටියට. අතර මෙතෙක් වෙලා මේ ගරු නගරාධිපතිතුමා සහ අපේ පරිසරවේදී ලලිත් තන්ත්‍රික මහත්මයා කියපු කතාවල් සියලු දේමටම මම මුලින්දම සහභාගී වෙච්ච කෙනෙක් හැටියට ඒ කතාවල් සියලු දේම මම හොඳට දන්නවා. ඒ සියලු දේවල් සත්‍යවල් ඒ ගැටලු අපිට ඔක්කොම තිබුණා. කෞෂිමා යන්ත්‍රය ගැන කියනවා නම් කෞෂිමා යන්ත්‍රය දවසකට කසල ටොන් 50ක් ඇතුළු කරන්න පුළුවන් යන්ත්‍රයක්. අතර මේ යන්ත්‍රයක් කියලා කිව්වට මේක අර සාමාන්‍ය යන්ත්‍රයක් කියලා හිතුවම මේ කසල මේ පැත්තෙන් දාලා මේ පැත්තෙන් කාබනික පොහොර එනවා කියන වගේ ඒ වගේ යන්ත්‍රයක් නෙමෙයි. මේකේ ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය ඇත්තටම මේ තාක්ෂණයක් තියෙනවා. ඒ තාක්ෂණයේ නියම විදිහට අපි කරගෙන යන්න ඕනේ. මොකද කසල කියන්නේ ඇත්තටම රටේ මම හිතන්නේ එහි දැන් මෙතන මේ පෙන්වන්නේ මේ ආකෘතියක් තිබෙනවා කුඩාවට සකස් කරලා දමුල්ලෙන් මේ නගර සභාවේ ස්ථාපනය කරලා තියෙන යන්ත්‍රයේ ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා දැක්කා. මේ තියෙන්නේ මේකේ මේ කසල දැම්මම මේ කසල ටොන් 50 දවසකට ටොන් 50 ගන්න දාගෙන යනකොට අපිට දවස ගානේ අපි මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරනවා. මේ යන්ත්‍රය මේක අර ස්ක්‍රූ තල දෙකක් තියෙන ස්ක්‍රූ තල දෙක දෙපැත්තට කරකිනවා. ඒ ස්ක්‍රූ තල දෙක කරකින මේ යන්ත්‍රයේ කෑල්ල හරහට ගමන් කරනවා. ඒ වගේම සම්පූර්ණ යන්ත්‍රයේ ඉදිරියට සහ පසුපසට ගමන් කරන්න පුළුවන්. මේ සියලු දෙම දේ සිද්ධ වෙන්නේ යාන්ත්‍රික වශයෙන්. මේකට සම්පූර්ණ මේක අපි ඉංග්‍රීසියෙන් කියන නම් fully automatic. සම්පූර්ණ යාන්ත්‍රික ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මේක ඇත්තටම මේ යන්ත්‍රය දැන් මේ මොඩල් එකේ තියෙනවට වැඩිය සංකීර්ණ මේ පැනල් එකක් තියෙනවා ක්‍රියාවලියක් තියෙනවා. ඒක උදේට ඒ කසල ටික දාලා මේ යන්ත්‍රය පණ ගන්නලා ඒ කෙනා එතන ඉන්න ඕනේ. මොකද යන්ත්‍රය ආරක්ෂාවට සහ ඒ තනේ ආරක්ෂාවට එයා බලාගෙන ඉන්න ඕනේ. මත එක පුද්ගලයෙක්ගෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒතකොට කසල ටොන් 50ක් දවසකට දැම්මම
ඒ දවස ගානේ දාගෙන යන කසල 50 දාලා ඒ යන්ත්‍රයේ ක්‍රියාවලිය තුලින් ඒ කසල ටික පසුපසට තල්වීමක් සිද්ධ වෙනවා. ඒ තල්වීම සිද්ධ වෙන ගමන් මම හිතන්නේ මේකේ නියම ක්‍රියාවලිය සිද්ධ වෙන ගැන මම හිතලා ලලිත් චන්ද්‍රික මහත්තයා විස්තර කරා. මොකද එතුමා ඒ සම්බන්ධව හොඳට අධ්‍යයනය කරපු පරිසරවේදියෙක් නිසා මම යන්ත්‍රයේ ප්‍රතිඵල ගැන විතරක් කතා කරන්නම්. ඒතරේ කසලට 50ක් දාලා දවස් 30ක් 45ක් ඇතුළත අපිට ලැබෙනවා අර ටොන් 50න් තුනෙන් එකක්. ටොන් 17ක කාබනික පොහොර ප්‍රමාණයක් අපිට ලැබෙනවා. තුනෙන් එකක්. ඒ කියන්නේ එතකොට දෛනිකව දාන අපි ටොන් 50 ගානේ දැම්මොත් ඒ දෛනිකව එකතු වෙන ප්‍රමාණයන් ටොන් 17 ගානේ එකතු වෙමින් තියෙනවා. එකතු වෙමින් තියෙනවා. ඒ කියන්නේ අපි මේ පැත්තෙන් 50ක් දානකොට අර රූප රාමුවලත් අපිට දවස් පේනවා. 30කට පස්සේ අර පැත්තෙන් ගන්න පටන් ගත්තොත් දවස් 30ක් 45ක් ඇතුළත දිනපතා අපිට ඊට පස්සේ ටොන් 17ක් මේ පැත්තෙන් ගන්නවා. ඒ ටොන් 17 ගත්තම ඒ ටොන් 10 ඊට පස්සේ අපි හලන යන්ත්‍රයකට යොමු කරලා ඒ හලන යන්ත්‍රයෙන් මේ දැන් මෙතන මේ අපි තියලා තියෙනවා වගේ මේ පවුඩර් තත්ත්වයෙන් ඒක අරගෙන මේ මෙතන තියෙන මේ දඹුල්ල නගර සභාවේ හදන මේ පවුඩර් එක තියෙනවා මෙතන. ඒ හලන යන්ත්‍රය ලැබෙන්නේ පවුඩර් එක. මේක මේ කුණ්ඩසාලයක මෙතන. කට පොහොර එක. මේ ඊට පස්සේ ඔය හලන යන්ත්‍රයෙන් ගන්න මේක තමයි ඇත්තටම අපේ ඒකේ අමුද්‍රව්‍ය. මේ කොම්පෝස්ට් කියන එකේ අමුද්‍රව්‍ය තමයි මේ. මේක ඇත්තටම අපිට කාබනික පොහොර කියලා තම හඳුන්වන්න බෑ. නමුත් මේ අමුද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් අපිට තියෙන නිසා අපිට මෙතනින් ඉස්සරහට ගිහලා කාබනික පොහොර නිෂ්පාදනය කිරීම කරන්න පුළුවන්. මේකට ඒ කියන්නේ තව කරන්න තියෙන පොඩි දෙයයි. පොඩි දෙයක් එකතු කරන එක විතරයි. පොඩි දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඒ දේත් අපි මෙතන කරලා පෙන්නලා තියෙනවා. මේකෙන් ඊට පස්සේ අපි ආපහු මේක හලන යන්ත්‍රය යොමු කරලා පොඩි මේ ඊටාම මේ පවුඩර් තත්ත්වයෙන් ඒක අරගෙන මේ වෙනකොට දර්ශනවල හොඳින් පේනවා අපි ඒ කාරණාව අපි ඉන්පසු අපි මේ මැදිරියේ තියෙන දේවල් ප්‍රේක්ෂකයන්ට පෙන්වනවා. ඒ අතරතුර අපිට පුළුවන් මේ ලලිත් මහත්මයා එකතු වෙන්නකෝ දැන් මේ දර්ශනත් එක්කම ඔය පැහැදිලි කිරීමට ඔබ මේක අත්දැකීම් ලද කෙනෙක්. ඔව් අසෙල් මහත්මයා ඇත්තටම මේ මැෂින් එකෙන් ඇත්තටම අපිට ලංකාවේ මෙතෙක්කල් අපි කරේ ලංකාවේ ඇත්තටම මේ කුඩා පරිමාණයේ පොඩි කසලාංගන විශේෂයෙන් මීට පෙර අමාත්‍යාංශය හරි අපේ නගරාධිපතිතුමා කියපු ආකාරයට අර පිළිසරු ව්‍යාපෘතියෙන් හදපු කසලාංගන තියෙනවා 176ක් පමණ ලංකාවේ. නමුත් අපි මේ හැම එකකම අර යාන්ත්‍රික නොවන ක්‍රමයට අපි පොඩි බොබ් කැට් එකක් JCB එකක් එක්ක මිනිස්ත්‍රමේ පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරගෙන ගියේ. ඉතින් ඒකට ලොකු ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයි. එතකොට මේකේ තියෙන ප්‍රධානම දේ තමයි අර කියපු ආකාරයට සභා ගණනාවක ටොන් 50ක් පමණ වගේ විශාල කසල ප්‍රමාණයක් මේ අංගණයට දිනපතා එකතු කරන්න පුළුවන්. එතකොට ඇත්තටම මේකට ඕන වෙන්නේ පොඩි ඉඩකඩ ප්‍රමාණයක්. දැන් මීටර් 100ක විතර ප්ලාන්ට් එකක් හදන්න මට මතක විදිහට ඔය පර්චස් 80ක් 100ක් විතර වාගේ තිබුණාම අපිට මේ වගේ ප්ලාන්ට් එකක් හදාගන්න පුළුවන්. එතකොට නමුත් අපිට විශාල කසල ප්‍රමාණයක් දාන්න පුළුවන් එක වාසියක්. ඒ වගේම මේකේ අර යන්ත්‍රය මගින් අර මිනිස්ත්‍රමයෙන් හරි වෙනත් යන්ත්‍රයකින් හරි කරන්න ඕන ටර්න් කිරිල්ල. එහෙමත් නැත්නම් අපි කසල ගොඩ පෙරලන්න ඕන නැත්නම් මේ ප්‍රොසෙස් එක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ පෙරලීමේ කාර්යය මේ යන්ත්‍රයේ ස්ක්‍රූ එක මගින් කරනවා. ඒ වගේම මේ ප්ලාන්ට් එක සකස් කරද්දි මේ අංගනය සකස් කරද්දි මේකට මීටරෙන් මීටරයට වගේ අපි පයිප් ලයින් දාලා ඒවට හිල් විදලා ඊට පස්සේ ඒකට බ්ලෝවර්ස් සෙට් කරලා බ්ලෝවර් සිස්ටම් එකක් තියෙනවා. එතකොට අපිට මේ කොම්පෝස්ට් ප්‍රොසෙස් එකට අවශ්‍ය ඔක්සිජන් ඒ බ්ලෝවර්ස් මගින් අපිට ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව අර ටර්න් කරනකොටත් ඔක්සිජන් වායුවේ තියෙනවා ලැබෙනවා. ඒ වගේම මේකේ ලීචේඩ් එහෙමත් නැත්නම් අපි දන්නවා ඔබතුමා නාගරික කසල කියන එක අපි පටවගෙන යනකොට වාහන වලින් පවා මේ දියරේ ගලනවා පාරවල් වල පවා. ඉතින් මේ වගේ මෑස්කෝ නමුත් දැන් මේ ප්ලාන්ට් එක ඩිසයින් කරනකොට ඒවත් එක තැනකට එකතු වෙන ආකාරයට සකස් කරලා තියෙනවා. එතකොට ඒක අපිට ප්‍රතිකර්මය කරන්න පුළුවන්. දැන් සියලුම SLT මොබිටෙල් සේවාවන් වලට MySLT app හරහා එකවර පිවිසීමේ හැකියාව. මහා පරිමාණයෙන් සකස් කර අපිට පාලනය කරන්න ඕන සාධක ටිකක් තියෙනවනේ. උෂ්ණත්වය පාලනය කරන්න ඕන, තෙතමනය පාලනය කරන්න ඕන, ඔක්සිජන් වාතය ලබා දෙන්න ඕන. ඉතින් මෙන්න මේ කියන කාරණා අපිට අර මැනුවල් කරනවට වඩා ඉතා පහසුවෙන් මේ යන්ත්‍රය මගින් පාලනය කරන්න පුළුවන් ශ්‍රමයකින් තොරව. විශේෂයෙන් අර දාන තැන ඉඳලා අන්තිමට අර කොම්පෝස් හලන තැනට එනකම්ම මේ අපිට මිනිස්ත්‍රමයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එක ඔපරේට් කරන සේවකයෙක්ගෙන් මේ කාර්යයන් ටික කරන්න පුළුවන්. ඉතින් මේක විශේෂ වාසියක්. ඒක තුලින් පොහොර නිෂ්පාදන වියදම අඩු වෙනවා. දැන් අපි ගණන් හදලා බලපුවාම අර කියන මැනුවල් ප්ලාන්ට් වල මිනිස්ත්‍රමය පාවිච්චි කරලා පොඩි මැෂින් පාවිච්චි කරලා කරනකොට
ටොන් එක වියදම අපි feasibility කරනකොට ගණන් හැදුවා රුපියල් 15 20 මම මේ ළඟදි සභාවක හැදුවා රුපියල් 70ක් විතර යනවා කිලෝ එකක් හදන්න වියදම. කිලෝ එකක් හදන්න. කිලෝ එකක් හදන්න. එතකොට මම සභාවල නම් කියන්නේ නැහැ. මොකද මම මෙතනදී? ඔව් ලංකාවෙම මේක අධ්‍යයනය කරා. මේ feasibility එක කරන්න. නමුත් අපිට මෙතන රුපියල් 5කට අඩුවෙන් අපේ අධ්‍යයන අනුව රුපියල් 3.50 ඉඳලා රුපියල් 5කට අඩුවෙන් අපිට කිලෝ එකක් නිෂ්පාදනය කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ තාක්ෂණය පාවිච්චි කරලා. මේ ටික දකින අතරතුර අපේ තමුල්ල මහනගර සභාවේ නගරාධිපතිතුමනි ජාලියමැතිතුමනි මං හිතන්නේ දැන් අපිට වඩා වැදගත් වෙන්නේ අපේ ජනතාව තුළ විශ්වාසය හදාගන්න එක. මොකද මේ රසායනික පොහොර නැතුව මේ ගොවිතැන කරගන්න බැහැ වගේ විරෝධතා මතුවෙන්න ගත්තා. මොකද කාබනික පොහොර පිළිබඳව එකවර නිෂ්පාදනය කිරීම පිළිබඳ විශ්වාසය මදකම නිසා. නැතුව මිනිස්සුත් ආසයි මේ ක්‍රමයට යන්න. ඔබතුමන්ට ඒ විශ්වාසය දැන් හදලා දෙන්න පුළුවන්ද? ඇත්තටම අසල මහත්මයා මම ඇත්තටම සතුටු වෙනවා මාතලේ දිස්ත්‍රික්කයක් හැටියට මගේ අරමුණ තියෙන්නේ මට මේ වැඩපිළිවෙල පිළිබඳව ඉස්සරහට කතා කරන්න ඔබතුමාගේ ප්‍රශ්නෙට යන්නම්. ඇත්තටම මිනිස්සු මේ වැඩේට කැමති. ගොයියෝ මේ වැඩේට කැමති. අකමැති පිරිසක් ඉන්නවා. ඒ අකමැති පිරිස තමයි දැන් දඹුල්ල ගත්තාම විශේෂ ආර්ථික මධ්‍යස්ථානය තියෙනවා. ඒතකොට මේකට දෛනිකව 15000ක 20000ක ගොවියෝ සහ ඒ වෙළඳ ප්‍රජාව නිරන්තරයෙන් සම්බන්ධ වෙනවා. එතකොට මෙතනට උද්ඝෝෂණයක් කරන්න කෙනෙකුට ආපුවාම එන්න පුළුවන්. ඉතින් සමහරු මම මේක කිව්වට කමන්නේ වකුගඩු දෙක අතේ තියාගෙන ඇවිල්ලා වෙල්ලා මේ රසායනික පොහොර ගෙන්නන්න එපා කියපු දේශපාලන බලවේග පක්ෂ තියෙනවා මේ අපේ රටේ. ඊටාත්ම සීමිත විදිහට. එතකොට ඒ අය ඇවිල්ලා මේක අතේ තියාගෙන තමයි ඇවිල්ලා කතා කරේ මේ රසායනික පොහොර ගෙන්නන්න එපා කියන කතාව. මේ රසායනික පොහොර ගෙන්නන්න එපා කියන කතාව. හැබැයි අද ඒක නැවතුවට පස්සේ අතිගරු ජනාධිපතිතුමා දැන් කාබනික පොහොර මේ රසායනික පොහොර ගෙන්නන්න මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කාබනික පොහොර තුලින් කියන එක නැවත ගොවියව උසිගන්නමින් කටයුතු කරන. හැබැයි ඒ එක්තරා පිරිසක් පමණයි. ඒ විරෝධතා කීපේ තිබුණේ මේ වසවිස දියව් කියන ඉල්ලීම බලා ගියා. පැහැදිලිව. එතකොට ප්‍රතිපත්ති වෙනස් වෙනවා. ඉතින් ඒක අපි පැත්තකින් තියමු. හැබැයි ගොවි ජනතාව සහ රටේ ජනතාව සමස්තයක් කැමති මේ කාබනික පොහොර ක්‍රියාවලිය වසවිසෙන් තොර මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒකෙදි ඇත්තටම අපිට හැකියාව තියෙනවා දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ද්‍රව්‍ය ටිකක් දි รา පත් වුණාට පස්සේ මේක කොම්පෝස්ට් පොහොරක් හැටියට තමයි මිනිස්සු ගොයියෝ දන්නේ සමහරක් වෙලාවට සමහර අය. එතකොට ඒක ඇවිල්ලා නියමිත කාබනික පොහොරක් නෙමෙයි. හැබැයි කොම්පෝස්ට් පොහොර බවට ඕනම කොළු රොඩු ටිකක් දි รา පත් වුණාට ඒක මේ කොම්පෝස්ට් පොහොරක් බවට පත් වෙනවා. ඒකේ අගේ එකතු කිරීමක් කරන්න ඕන. කාබනික පොහොර විදිහට අපි දන්නවා NPK නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් කියන මේ මූලද්‍රව්‍ය ටික අපිට මේ පොහොරට එකතු වෙන රසායනික පොහොර තියලා තියෙනවා යූරියා වල 46%ක් නයිට්‍රජන් ප්‍රතිශතය. අන්න ඒ වගේ අපිට මේ කාබනික මේ කොම්පෝස්ට් පොහොරයක කාබනික පොහොර බවට පත් කරන්න මේක දෙකක්. කොම්පෝස්ට් පොහොර කියන එක වෙන එකක්, කාබනික පොහොර කියන එක තව එකක්. කාබනික පොහොර කියන්නේ මෙන්න මේ අවශ්‍ය සංඝටක ප්‍රමාණය එකතු කරපු එකට තමයි කාබනික පොහොර කියන්නේ. දැන් අපි මේ දඹුල්ල මහනගර සභාවෙන් අපි හදලා තියෙනවා තවත් ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා මේකේ ගිවිසුම් ගත වෙලා මේ කැට පොහොර එක. එතකොට ඕක තමයි අපි අර ටොන් 50ක් දානකොට දවසකට ගන්නේ කිලෝ මේ ටොන් 17මාරක් ගන්න කුඩු පොහොර එක ඕක. ඕකෙත් යම් ගුණාත්මක භාවයක් තියෙනවා. නමුත් 100%ක් ඕක තුල නැහැ. ඒක තමයි අගේ එකතු කරලා මෙතන තියෙනවා. ඒ අවශ්‍ය අඩංගු ඒ pH අගය, තෙතමනය, ඒ වගේම මේ CN අනුපාතය, කාබන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන එක අපි මේකට එකතු කරලා තියෙනවා. හැබැයි මේ එකතු කරන්නේ රසායනිකව විස නෙමෙයි. මේකටම අපේ ගමේ රටේ තියෙනවා මේ දේශීය වශයෙන් අමුද්‍රව්‍ය. ඒ දේශීය වශයෙන් අමුද්‍රව්‍ය තුලින් තමයි මේ නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් මේ අගය එකතු කරන්නේ. දැන් සභාපතිතුමා දැන් එහෙම අගය එකතු කරලා ගත්ත ඔය පොහොරේ අර નિયમિત සංඝටක තියනවා කියන එක කොහෙද සහතික කරන්නේ? පැහැදිලිවම මංගාව තියෙනවා මෙතන දැන් අපිට සහතිකයක් අවශ්‍යයි නේද? මාකඳුරේ කියන්නේ මායඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ලංකාවේ කෘෂිකර්මය සම්බන්ධ පරීක්ෂණ කරන ස්ථානය තමයි මාකඳුර තියෙන්නේ. ඒ ආයතනයේ තමයි කෘෂිකර්ම උපදේශ ඔක්කොම දෙන්නේ. ඔව් ඒ ආයතනයේ අපිට සම්පූර්ණ මේ කැටපොහොරේක ප්‍රතිශතය ඒ අගය හොඳටම එකතු වෙච්චි පොහොරක් විදියට මේ අපිට ලබා දීලා තියෙනවා. ඒ සහතිකය අපිට ලබා දීලා තියෙනවා. ඉතින් ඒකෙදි විශේෂයෙන්ම දැනට කියන්න ඕනේ මේ තියෙන report එක මෙතන මට පෙන්වන්න පුළුවන්. මේක පුතුමා මෙන්න මේක ගන්න ඊට පස්සේ ඕකේ ඒ අවශ්‍ය ඒ සියලුම සංඝටකවල ඒ අවශ්‍ය ප්‍රමාණය නියමිත ආකාරයට තියෙනවා. ඒ report එක අපිට දීලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි
මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. pH අගය ඒ වගේම තෙතමනය, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් ප්‍රමාණය, ඔව් ඒ වගේ එතකොට කාබන් ඒ ප්‍රතිශතය මේ සියල්ල ඒ අවශ්‍ය ප්‍රමාණය තමයි තියෙන්නේ. එතකොට අපිට විශේෂයෙන්ම දැන් මේ වැඩපිළිවෙල තුල රජයේ වැඩපිළිවෙල තුල දැන් කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩසටහන තුල අතිගරු ජනාධිපතිතුමා විසින් අපේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද මහත්මයාට ඒ වගේම සසේන්ද්‍ර රාජපක්ෂ මහත්මයාට වගකීම් පවරලා තියෙනවා. ඒකෙදි කරන්න යන්නේ අපේ සමාගම් දෙකක් තියෙනවා. ඒ සමාගම් දෙකට මේ රටේ හදන කොම්පෝස්ට් පොහොර ප්‍රමාණය ලබාගෙන ඒක අගේ එකතු කරලා නැවත වෙළඳ පොළට දාන කතාව තමයි තියෙන්නේ. නැත්නම් අපි මේ කියන විදිහට මේ තැන් තැන් වල කොම්පෝස්ට් පොහොර හදලා මේක ගොයියාගේ අතට ගියොත් මේක සාර්ථක වෙන්නේ නැහැ. ඒක නෙමෙයි මේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල. රජයේ වැඩපිළිවෙල ඒක නෙමෙයි. මේක වර්ධගෙන තියෙනවා මිනිස්සු. එහෙම නැත්නම් ගොයියෝ. ඒක තමයි පෙන්වන්න හදන්නේ. එදා වෙනදා පුරුද්ද රසායනික පොහොර යොදලා මේ සරු පොරව නිස්සාර වෙලා තියෙන්නේ. මේ නිස්සාර වෙච්ච පොළව නැවත සාරවත්භාවයට පත් කරන්න මේ කාබනික පොහොර එක ඇත්තටම ඉතාමත්ම ප්‍රයෝජනවත්. ඉතින් ඒ නිසා දැනට ඔය සහතිකයට අමතරව ගොවිජන සේවා කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පොහොර ලේකම් කාර්යාලය නිර්දේශ කරලා තියෙනවා දඹුල්ල මහනගර සභාවෙන් නිෂ්පාදනය කරන මේ කාබනික කැට පොහොර එක ගොවියට යොදන්න. දැනටම මම නම කියන්න අකමැති එක්තරා ආයතනයක් තියෙනවා රසායනික පොහොර ගෙන්නන. ඒතකොට 100% ප්‍රොඩක්ට් එක මගේ නිෂ්පාදන ප්‍රමාණය ඒ අය ගන්න ඉල්ලුම් කරලා තියෙනවා මේ පොහොර එක. එතකොට ඒ අය මේ තුලින් නැවත ඒ අය දැන් මේ තැනට පත් වෙලා තියෙනවා කාබනික පොහොර නිෂ්පාදනය කරන්න මේ තාක්ෂණයම යොදාගෙන දඹුල්ලෙම ඉතින් යොදාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අපි අපි කොහෙත්ම රසායනික පොහොර ගෙන්වන්න ව්‍යාපාරයක් යෙදුන ආයතනයක් නැවත මේ ක්‍රමයට හැරුණායි කියලා අපිට ගැටලුවක් නැහැ නේද? අපිට වෙන්නත් ඕනේ ඒකයි. වෙන්නත් ඕනේ ආකල්පයත් එක්ක ඒ වෙනස. අතර මේ දැන් කරුණා රාජපුත්තුමා ගියේ මේ එක ආයතනයක් කියලා මම කැමතියි දැන් අර මේ බෝතලේ තියෙනෙත් ඒ වගේම කැටපොහොර හදන තවත් ආයතනයක්. දැන් ඒ ආයතනයත් ඇත්තටම ඒකෙත් මුල් ආයතනය ලංකාවට රසායනික පොහොර ගෙන්නපු ආයතනයක්. දැන් ඒගොල්ලොත් දැන් අපි හදන මේ කවසිමා යන්ත්‍රය මගින් හදන කොම්පෝස්ට් වල ඒ අර මූලද්‍රව්‍ය අරගෙන ඒගොල්ලොන් කැටපොහොර බවට පත් කරලා අර නගරාධිපතිතුමා කිව්වා වගේ ගොවියට දෙන්න අවශ්‍ය විදියට පළතුරු වලට දෙන්න එළවලු වලට දෙන්න අවශ්‍ය සංඝටක යොදලා දැන් හදලා ගන්නවා. දැන් ඒගොල්ලොන් ටික ටික මේකට යොමු හොඳයි කාර්යසම්මත අපි මේක තවදුරටත් කතා බහ කරමු. අර මඩේ හිටවු ඉන්න වගේ හිට මෙහිට වැනි තීන්දුව ගන්නවට වඩා ඍජුව තීන්දුවක් ගත්තාම බොහෝ දේවල් වෙනස් කරලා යහපත උදා කර ගන්නට පුළුවන් වේවි. අපි මේ සාර්ථකත්වය මේ විරාමෙන් පස්සෙත් කතා කරන්නට බලාපොරොත්තු වසවිසෙන්තොර රටක ප්‍රාර්ථනාවන් ඉටු කරගන්නට යාන්ත්‍රික කොම්පෝස්ට් අංගන. කාර්යවස මහත්මයා මේ දැන් රූපයේ දකින්නේ ඒ අංගනයක ආකෘතියක්. පැහැදිලි කරන්නකෝ චුට්ටක්. දැන් මේ අංගනය අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් කිව්ව විදිහට මේක මීටර 100ක් දිගයි. යන්ත්‍රය සවි කරන අංගනය මීටර 12ක් පළලයි. දැන් මීටර 100 දිග මීටර 12ක් පළල අංගනයට තමයි කසල අපි දවසට ටොන් 50 ගානේ ගෙනත් දාන්නේ. දවසට ටොන් 50 ගානේ කසල ගෙනත් දැම්මම දවස ගානේ එකතු වෙන කසල ප්‍රමාණය ගණන් හැදුවොත් අපි දින 30ක් 45ක ටොන් 2250ක් විතර එකතු වෙනවා මේකේ. ඒ වගේම දවස් 30කට පස්සේ ඒ අරගෙන කසලවල සංයුතියත් එක්ක දිනකට ටොන් 17 ගානේ අපිට මේ කසල මේ කොම්පෝස්ට් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ කොම්පෝස්ට් අපි හලන යන්ත්‍රයට යොමු කරලා මේ පවුඩර් එක අරගෙන ඉතින් එහාට තමයි මේ නගරාධිපතිතුමා රජ මතක කිව්ව විදිහට මේක වැඩි දියුණු කරලා මේ කැටපොහොර හදන එක මේ පවුඩර් එක ගන්න එක කරන්නේ. මේ පවුඩර් එක. ඇත්තටම දැන් මේකේ තව දෙයක් තියෙනවා මේ අංගනේට තව දෙවෙනි අංගනයක් තියෙනවා එන්න. ඒ මොකද අර ගන්න පවුඩර් එක අපි ටිකක් වේලලා ඒක තව ටිකක් අර තියලා ගත්තම තව ටිකක් ඒකේ අර ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඉතින් ඒ අංගනයත් හැදුවෙන් පස්සේ මේකේ මීටර 12යි තව මැද තියෙන ප්‍රමාණයත් එක්ක මීටර 40ක විතර පළල ලොකු මේ අංගනේ වහලවල් දෙකක් එනවා. දැන් මේ වහලවල් දෙක උඩ ඇත්තටම කියනවා නම් සූර්ය පැනල් ව්‍යාකෘතියක් කරොත් එහෙම මේකට කොහොමත් යන්නේ විදුලිය හරි අඩුවේ. මොකද මේ යන්ත්‍රයේ තියෙන වටිනාකම තමයි මේ තාක්ෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන ගමන්ම මේකේ එදිනෙදා වියදම හරිම අඩුයි. නඩත්තු වියදම අඩුයි. සේවා වියදමත් අඩුයි. ඉතින් මේ දෙකම අපි අපේ ආයතනයේ හැටියට අපි මේ යන්ත්‍රයට අවුරුදු 5ක සේවා ගිවිසුමක් අපි ගිවිසුම් ගත වෙලා ඉන්නා මේ ආයතනත් එක්ක සර්වේ ලබා දෙන්න. අපි අවශ්‍ය අර මේකේ වැඩිම ගෙවෙන්නේ අර ස්ක්‍රූ තලය
තමයි ගෙවෙන්නේ. අර කසලත් එක්ක හැමදාම ගැටෙන නිසා ඒක. ඉතින් අපේ ස්ක්‍රූ තල මාරු කරලා හදලා දෙන්න. ඒකේ මේකේ සේවන අඩුතු කටයුතු දෙල් මාරු කිරීම ග්‍රීස් ගානීම ඇත්තටම නගර සභාවේ මේ වගේ අංගන නැත්නම් යන්ත්‍ර 9ක් ඔව් දැන් අර අපේ ප්‍රථම නියම ව්‍යාප්තියත් එක්ක යන්ත්‍ර 10ක් තියෙනවා දැන් ලංකාවේ. ඒ 10ම මේ වෙනකොට සක්‍රියයි. 10ම දඹුල්ල, කුරුණෑගල, කෑගල්ල, ලංකපුර, හම්බන්තොට, අඩ්ඩාලච්චනේ මේ 6ක් දැනට අපි විවෘත කළ ඉවරයි. යාපනයේ බඩමාරච්චි වල 7ක් විවෘත කළ ඉවරයි. නුදුරු තව සති දෙකකින් වගේ කාත්තා කොඩි එකයි ගාල්ලයි විවෘත කරනවා. ඒතර ඒවෙත් මේ විදිහටම ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දැනට අර හම්බන්තොට අඩ්ඩාලච්චි එහෙම අර මේ දවස්වල තියෙන මේ කොරෝනා වසංගතයත් එක්ක අර කසල වෙන් කිරීම පොඩ්ඩක් අඩු කරලා තියෙනවා. ඒකෙන් ඒගොල්ලන්ට කසල වෙන් කරලා ගේන එක ප්‍රශ්නයක් තියෙන නිසා ඒ අංගනේ හරියටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ හම්බන්තොට ගැන කියනකොට කියන්න ඕනේ විශේෂයෙන්ම මොකද හම්බන්තොට වගේ තැනකට මේ වගේ යන්ත්‍රයක් දුන්නේ දවසට ටොන් 50ක තියෙන එකක්. මොකද පසුගිය රජයේ කාලේ ඉඳලා මේ කියන්නේ අපි හම්බන්තොට ලොකු අරායක් හදලා මත්තර ගුවන්තොටි පොළ හදලා සංචාරක ව්‍යාපාරයේ වශයෙන් හම්බන්තොට ගොඩක් දියුණු වෙගෙන යන නගරයක්. ඒ වගේම කර්මාන්ත ගොඩක් ඇවිල්ලා දියුණු වෙන තිබිච්ච නගරයක්. ඒතකොට ඒ නගරෙට ලොකු කසල ප්‍රමාණයක් එනවා කියන බලාපොරොත්තු වල තමයි මේ යන්ත්‍රය දුන්නේ. නමුත් ඇත්තටම අපිට අර 2019 ඉඳලා රටේ ආපු ප්‍රශ්නත් එක්ක ඊට පස්සේ කොරෝනා වසංගතයත් එක්ක වෙච්ච ප්‍රශ්න වලින් පොඩි පසුබෑමක් වෙලා තියෙනවා. නමුත් අපේ දඹුල්ල නගරාධිපතිතුමා මේ අභියෝගය ජයගත්තා. දඹුල්ල නගරාධිපතිතුමාට පුළුවන් දැන් මේ යන්ත්‍රය සහ මේකේ ක්‍රියාවලිය පිළිබඳ උපදෙස් ලැබුණාට පස්සේ දැන් Tamanගේ පළාත් පාලන ආයතනය තුළ මේක ක්‍රියාවට නංවනකොට මම හිතනවා ඔබතුමා ඔය කතා කරන මේ දැනුම සහ ඒ අත්දැකීමත් එක්ක මේකට තව බොහෝ නිර්මාණශීලී සහ උපක්‍රමශීලී දේවල් එකතු කරන්නට ඇති කියලා. ඔව් පැහැදිලිවම දැන් මේ තාක්ෂණික වශයෙන් තියෙන කාරණාවලට අමතරව මේකේ ඇත්තටම කැපවීම තියෙනවා. ඕනෑම ආයතනයක සහ යන්ත්‍රයට මේක කරන්න බෑනේ. පැහැදිලිවම. ඇත්තටම මම දඹුල්ලේ හිටිය දවසට මම අනිවාර්යෙන් දෙපාරක් මේ ස්ථානයට යනවා. ගිහිල්ලා පරීක්ෂා කරනවා බලනවා. එතන කාර්යක්ෂම නියම විධිමත් ක්‍රමවේදයක් එතන සලසලා තියෙනවා මගේ සේවක මණ්ඩලය යොදලා. නිලධාරීන්ගේ සහයෝගය තුල. ඉතින් ඒ තුලින් මම හිතන්නේ යන්ත්‍රයට විතරක් එහාට ගියපු අපේ එකමුතුව තුල මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව මම බැලුවා දැන් මේකේ දිනකට මට දඹුල්ලේ නිසා කසල ප්‍රශ්නයක් නැහැ. නමුත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා දැන් අතිගරු ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව තියෙනවා මේක වැඩි දියුණු කරන්න, ප්‍රචලිත කරන්න. ඒ නිසා ඒ සඳහා මධ්‍යම පළාත් සභාවට මේ වෙනකොට පළාත් පාලන අමාත්‍යාංශය අපේ ගරු ඇමතුමාගේ රාජ්‍ය ඇමතුමාගේ අනුග්‍රහය යටතේ අපේ ලේකම්තුමා අමාත්‍යාංශේ ඒ වගේම අධ්‍යක්ෂතුමාලාගේ ඉන්දික මහත්මලාගේ තුල මිලියන 360ක් එවලා තියෙනවා මධ්‍යම පළාතට. එතකොට ඒකෙදි මම ව්‍යාපෘති වාර්තාවක් හදලා දුන්නා අතිගරු ජනාධිපතිතුමාට ඒ වගේම අපේ ඇමතුමාට මිලියන 460ක ව්‍යාපෘතියක් හැටියට. නමුත් 360ක ප්‍රමාණයක් අපිට ලබා දීලා තියෙනවා. ඒ අනුව මට හැකියාව තියෙනවා දැන් මේ අද දවසකට ටොන් 50ක් මට ලැබෙන්නේ. ඒකේ ටොන් 17මාරක් එළියට ගන්නකොට මම බලාපොරොත්තු වෙනවා ටොන් 200ක් දවසකට ගන්න අමුද්‍රව්‍ය විදියට. ඒකට දැන් මම වැව් ටික සුද්ධ කරගෙන මට නාමල් රාජපක්ෂ ගරු අමාත්‍යතුමා මට ලබා දීලා තියෙනවා කාර්ය සාධන බලකායේ 50ක සේවක පිරිස. ඒ අයත් මගේ නගර සභාවේ 50ක ප්‍රමාණයකුත් යොදලා දැන් දෛනිකව පාරවල් ටික පොදු ස්ථාන ටික වැව් අමුණු ටික සුද්ධ පවිත්‍ර කරගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් ගොවිජන සේවායකටත් සහනයක් සැලසමින් ඒ කාර්ය අපි ඉස්සරහට කරගෙන ඇත්තටම මේ යනවා. ඉතින් ඒ තුලින් අමුද්‍රව්‍ය ටොන් 200ක් ගන්න තමයි අපේ බලාපොරොත්තු. ඒ සඳහා මිලියන 150ක ප්‍රමාණයක් මට මේ වෙනකොට ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ඉතින් ඒ තුල මම බලාපොරොත්තු වෙනවා මේක ප්‍රචලිත කරන්න. ඒකට මම බලාපොරොත්තු වෙනවා මාතලේ දිස්ත්‍රික්කයට මේ ඉදිරි කන්නට මෙට්‍රික් ටොන් 11000ක් අවශ්‍ය තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී මම එයින් යම් ප්‍රමාණයක් ලබා දෙන්න ගොවිජන සේවාවේ දෙපාර්තමේන්තුවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පොරොන්දු වුණා. ලබන අවුරුද්දේ සිට මම බලාපොරොත්තු වෙනවා මාතලේ දිස්ත්‍රික්කයටම අවශ්‍ය මෙට්‍රික් ටොන් 22000ක වගේ ප්‍රමාණයක් දඹුල්ල මහනගර සභාවේ නිෂ්පාදනය කරන මේ කසල කළමනාකරන ව්‍යාපෘතිය තුලින් ලබා දෙන්න. ඊට අමතරව මම බලාපොරොත්තු වෙන එතනින් එහාට යන්න. පළාත් වශයෙන් මම දැන් මේ ප්‍රමාණය වැඩි කරන්න මම මධ්‍යම මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13ක් තියෙනවා. ඒ 13ත් එක්ක ගිවිසුම් ගත වෙලා තියෙනවා ඒ අයගේ නාගරික කසල ටික ලබා ගන්න. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අසේල මහත්මයා ඒ පළාත් පාලන ආයතන වලටත් ලොකු විසඳුමක් ඔව් ඒ පළාත් පාලන ආයතන වලට එතකොට වියදම් කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ වගේම පාරිසරික ගැටලු නැහැ. සමහර ආයතන වලට දාන්න තැන් නැහැ. ගංගවල් අයින්ට දාන්න ඒවා පාරිසරික වශයෙන් ලොකු ගැටලු. ඒ ප්‍රශ්නටත් අපි විසඳුමක් දීලා තියෙන දඹුල්ල මහනගර සභාවේ. දැන් දෛනිකව අපි ලංකාවේම පළාත් පාලන ආයතන කසල රැස් කරන්නේ 30%යි.
130ක ප්‍රමාණයක් තමයි දැනට රැස් කරන්නේ. හැබැයි 170ක් තව අපි රැස් කරන්නේ. ඒ නිසා මේ වැඩපිළිවෙල දැන් පළාත් පාලන අමාත්‍යාංශය හැටියට අපිට උපදෙස් දීලා තියෙනවා ගරු ඇමතුමා, රාජ්‍ය ඇමතුමා, අමාත්‍යාංශ ලේකම්තුමාත් පළාත් පාලන ආයතන බද්ධ කරගෙන වැඩපිළිවෙලක් යන. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා රටේම පළාත් පාලන ආයතන තුළ මේ කලින් අර වන සතුන් ඔය ජරාව භුක්ති විඳපු ආකාරය තමයි ඔය මගේ ස්ථානයේ ඉන්න අලි ටික. පිරිමිම අලිව 40ක් ඉන්නවා උතන දැනට. ඉතින් ඒ නිසා මේ සමස්ත රටේම පළාත් පාලන ආයතන වල කසල ටික එකතු කරොත් 140ක රටේ සමස්ත අවශ්‍යතාවයෙන් පොහොර ලබා දීමේ හැකියාව පළාත් පාලන ආයතන තුල තියෙනවා. ඒ සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමා 140ක් කියන්නේ සුළුපටු ප්‍රතිශතයක් ප්‍රමාණයක් නෙවෙයි. නෙවෙයි. අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, කුෂිකර්ම මැතිතුමාටත් සසේන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය මැතිතුමාටත් උපදෙස් දීලා මේ පළාත් පාලන ආයතන සම්බන්ධීකරණය කළා මේ වෙනකොට වැඩ පිළිවෙලක් යනවා. ඊට අමතරව ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන් මේ කාබනික පොහොර කියන එකේ මම පුංචි දෙයක් කියන්න කැමති ඉතිහාසයට යන්න. මොකද හේතුව අපිට තිබුණා ගමයි පන්සලයි වැවයි දාග කියන්නේ වැවයි දාගබයි ගමයි පන්සලයි කියන සංකල්පය තිබුණා. ඒතකොට ඉතිහාසයේ ඉස්සර කතාවක් කිව්වා මේ ඔක මම තිලක් කන්දේගම මහත්මයාගෙන් තමයි මේ වචනේ මේ කතාව අහගත්තේ. හෙන ගහපන් ගණන් බලාපන් කියලා කතාවක්. ඒතකොට හෙන ගහපන් කියලා කියන්නේ අපිට දැන් තේරෙනවා මොන හරි වෙන්නේ නරක දෙයක් කියලා. හැබැයි වහිනකොට හෙන ගහනවා, අකුණු ගහනවා. ඒ ගහනකොට අර ගමේ තියෙන උස්සම තැන තමයි පන්සල සහ දාගැබ තියෙන්නේ. ඒකට අර අකුණු වලින් චෛත්‍යයේ තියෙන චූඩාමාණික් කියලා සහ චෛත්‍යයට මේ ටික ඔක්කොම ඇදලා ගන්නවා. ඒ ඇදලා ගත්තට පස්සේ වැස්සට පස්සේ ඒ හෙන ගහන ප්‍රමාණයට තමයි ගණන් බලන්න කියන්නේ කුඹුරේ යස්සෙන්න. එහෙම නැත්නම් වගාවේ යස්සෙන්න. එතකොට අර ගලාගෙන එන වතුර ටික ඔක්කොම ඇවිල්ලා වැවට එකතු වෙන්නේ. ඒ වැවට එකතු වෙනවා මේකේ තියෙන සියලු සංඝටක ටික. අපි නොකියුවට ස්වභාව ධර්මය විසින් අපිට ලබා දෙනවා. වතුර තමයි මේ හැම එකම පොහොර. වතුර ටික කුඹුරට හැරවපුවාම වතුර ටික වගාවට දාපුවාම ඇත්තටම ඒක තමයි පොහොර. ආයේ රසායනික පොහොරක් කොහෙවත් තිබුණේ නැහැ. වෙන මොනවද තිබුණේ? ඕක තමයි කාබනික පොහොර කතාව. ඉතින් ඒ වගේම තව කතාවක් කියන්න ඕන දැන් මේ දැන් සාමාන්‍යයෙන් අර කුරහන් කන මිනිහා කියලා කිව්වහම දැන් කුරහන් කිව්වා නිකන් ඇඟට නිකන් එනවා පොඩි ගට් එකක් එනවා පිට් එකක් එනවා. හයිය ගැන කතා කරනවා. එතකොට කුරහන් කාපු මිනිහට සාමාන්‍යයෙන් ලෙඩ අඩුයි. ටිකක් කාපුවාම මේක උදේට හරි දවසට එක වේලක් හරි කාපුවම රඳා පවතින ඉන්න පුළුවන්. අන්න ඒ වගේ එතකොට ලෙඩ වලට ඔරොත්තු දෙනවා. ලෙඩ ඉන්නේ නැහැ. ඔරොත්තු ආවත් ඒවා කන්ට්‍රෝල් වෙනවා තියෙන ශක්තිය අනුව. ඒ වගේ තමයි මේ කාබනික පොහොර කියන එක ගහේ මූල පද්ධතිය. මේකේ තියෙනවා හිතකර සහ අහිතකර බැක්ටීරියා තියෙනවා. මේ හිතකර බැක්ටීරියා මේ ගසට මූල පද්ධතිය තුල එකතු වෙලා මේ ගහ වැඩෙන්න ගන්නවා. ඒ තුලින් තමයි මේ ගහ ශක්තිමත් අර කුරහන් කාපු මිනිහා වගේ මේ ගහ ශක්තිමත්ව වැඩෙනවා. ඒ වැඩුණාට පණුවට කඳට හානි කරන්න බෑ. කෘමීන්ට හානි කරන්න බෑ. මේක ඔරොත්තු දෙනවා. ඉතින් ඒක තමයි මේ ඇත්ත කතාව මේ කාබනික පොහොර කතාව තුල. ඒක හංගලා තියෙන්නේ. ඉස්සරෝම අපිට ආවේ මුවන් පැලස්ස කියන මේක ආවා ගුවන්විදුලි මේක ඒකෙදි මේ ඒක දේශීය කතාව ලස්සනට දීලා මුළු රටක් ඇහුවා අහලා අවසානයේ ගොවියාගේ හිත මිතුරා කියලා ටිකක් දාලා වෙලා නතර වුණාම ඊළඟ එක කියවෙනවා යන්නේ ඒක. ඒක තමයි මේ අපේ රටේ මේ ජාත්‍යන්තර ආක්‍රමණය. ඉතින් අතිගරු ජනාධිපතිතුමා මේ අරන් තියෙන වැඩපිළිවෙලට රටේ ජනතාව රැවටෙන්නේ නැහැ මම විශ්වාස කරනවා. කූරෝ ගැඩවිලෝ නෙවෙයි මින් ඉස්සරහට හිත මිතුරා. අන්න හිත මිතුරා. අන්න ඒකයි. අපි අහුවෙච්ච පොහොර උගුල තමයි ඒක තමයි ඉතිහාස කතාව. අපි මේ නගරාධිපතිතුමනි මම හිතන්නේ ගොවීන්ගේ පැත්තේ අදහස් කීපයකුත් තියෙනවා මේකට එකතු කරගන්න මේ සංවාදය අපි හදා ගන්නකොට අපි ඒ වෙත යොමු වෙමු. මටම කියන්න පුළුවන් රසායනික පොහොරට වැඩි 100%ක්ම කාබනික පොහොර ඊටාම සුදුසුයි. රසායනික පොහොර වලින් කරන්නේ తాවකාලිකව යම්කිසි පිබිදීමක් ඇති කරලා ඊටා ඉක්මනින් ඒක නැති වෙලා යනවා. කාබනික පොහොර වල මේ පැල හැදුවාම මේක විශාල ආදායමක් ගන්න පුළුවන්. මම පැලතවානක් කරනවා වෘත්ති වශයෙන්. පැලතවානේ භාවිතා කරන්නේ 100%ක් කාබනික පොහොර. එළවලු වගාවල් කරනවා. ඒවට යොදන්නේ කාබනික පොහොර. සෑහෙන පාරිභෝගික කොටසක් කව් වෙලා ඉන්නවා කාබනික පොහොර යොදා නිෂ්පාදනය කරන පැල රැගෙන යාම සඳහා මා ළඟට එන පාරිභෝගිකයන්ගේ අර කාබනික පොහොර භාවිතාව නිසා අස්වැන්න වැඩි වෙලා සාර්ථක වගාකරු වෙලා ඉන්නවා. හොඳයි අපි
එක පැත්තකින් අපේ නාගරික කසල කළමනාකරණය කියන මාතෘකාව ලස්සන පිවිතුරු රටක් වෙනුවෙන් අනික් පැත්තෙන් අපි සාරවත් පොළොවක් වගේම පරිසර හිතකාමී කෘෂි කර්මාන්තයක් සඳහා වන ගමන් මඟ. ඒ සඳහා ගත්ත නායකත්වයේ තීන්දුවත් එක්ක මේක කොහොමද ක්‍රියාත්මක කරන්නේ. මම කැමති පරිසරවේදී කැඩියට අපේ ලලිත් මහත්මයාගෙන් අහන්න. දැන් ඔය කියන උඩුදුම්බර කුණ්ඩසාලේ වගේ ප්‍රදේශවල ජනතා ආකල්පය මොකක්ද මේ කසල බැහැර කිරීම සහ කසල එකතු කිරීම සම්බන්ධයෙන් මොන වගේ ආකල්පික දෙයක් ඉන්නේ? ඇත්තටම කියනවා නම් අසේල මහත්මයා ඔය උරුදුම්බර කුණ්ඩසාලේ විතරක් නෙමෙයි. අපේ ලංකාවම ගත්තාම ලංකාවේම ගොඩාක් මිනිස්සුන්ගේ ඔබතුමත් දන්නවා මේ කසල වලට විතරක් නෙමෙයි. අපේ මයින්ඩ් එක චුට්ටක් චේන්ජ් කරන්න ටිකක් අමාරුයි. මොනවා හරි දෙයකට හුරු වුණාම ඒක තුල තමයි ඉන්නේ. ඉතින් කසල වලටත් ඇත්තටම බලපාලා තියෙන්නේ ඕකම තමයි. අපේ ආකල්ප, අපේ තියෙන සිතුවිලි, අපේ තියෙන දේවල් එකපාරට වැරඳ ගන්න අමාරුයි. දැන් කාබනික පොහොර වලට ලොකු විරෝධයක් තියෙනවනේ. ගොවියංග තුලක් තියෙනවා, වෙන අය තුලක් තියෙනවා. මේක කරගන්න බැරි වෙයි කියලා වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒකට මම දකින්න ප්‍රධානම හේතුව මේක කරන්න බෑ කියන එක නෙමෙයි. අපේ අර සිතුවිල්ල එකපාරටම වෙනස් කරගන්න බැරිකම මෙතන ඒක හිර වෙලා ඉන්නේ ඇත්තටම. අපි යම්කිසි රාමුවක් තුල හිර වෙලා ඉන්නවා. මේකෙන් එළියට පනින්න කැමති නැහැ. නමුත් මම කැමති ඇත්තටම මේක පැහැදිලි කරන්න පළමුවෙන්ම වෙනස් කරන්න ඕන දේ තමයි මේ කසල කියන එක. දැන් අපි මේකට නම දාලා තියෙන්නේ හැමතැනම ඔබතුමා කියොත් දකින්නදී ඝනාපද්‍රව්‍ය කළමනාකරණය. ඝනාපද්‍රව්‍ය කළම. ඒකත් එක්ක අපි ඔළුවට එන වචනයක් තමයි කසල කියන එක. කසල කියන එක තුල කවුරුවත් මේක ළඟ තියාගන්න කැමති නැහැනේ. කසල කළමනාකරණය කියපුවාම ඉඩමක් දෙන්නේ නැහැ. ඒකට විරෝධතාවය තියෙනවා. ගේන්න දෙන්නේ නැහැ. මේක ජරාව කියන අදහස එන්නේ. ඒක නිසා මම ඇත්තටම යෝජනා කරා මම ඊයේ අර මේ අපේ පළාත් පාලන අමාත්‍යාංශයේ ජාතික ගණනාපත්‍ර අධ්‍යක්ෂතුමාටත් කිව්වා ඉස්සෙල්ලා මේ නම වෙනස් කරමු. මම ඇත්තටම යෝජනා කරන්නේ මේ ඉවතලන සම්පත් කළමනාකරණය. ඒ කියන්නේ disposable resource management. එතකොට රිසෝස් එකක් කියපුවාම මිනිස්සුන්ට ටිකක් පොඩි ආකල්පයක් එනවා මේක සම්පතක් කියන එක. ඇත්තටම අර අපි කලින් කතා කරපු විදිහට ජපානයේ අපි ගිහිල්ලා බලපුවාම ඒ කට්ටියගේ සම්පූර්ණ මේක රිසෝස් එකක්නේ. දැන් ලෝකයේ දියුණු රටවල් වල කවුරුවත් පළාත් පාලන ආයතන නෙමෙයි මේක කළමනාකරණය කරන්නේ. අපි තමා ලොකු මුදලක් වියදම් කරනවා මේකට. විශාල සම්පත් ප්‍රමාණයක් වියදම් කරනවා සම්පූර්ණ ලොස්ට් එකක් තියෙන්නේ. ඒ කියන්නේ අපි වියදම් කරනවා විතරයි. නමුත් දියුණු රටවල් වල පුද්ගලිකාංශ කම්පැනි තමයි කසල කළමනාකරණය කරන්නේ. මේ සම්පත් මේක කළමනාකරණය කරන්නේ. ඒකට හේතුව මොකද්ද? මේක ලොකු සම්පතක් සහ මේක ආදායම් මාර්ගයක්. ඉතින් අපේ අන්න ඔය කියන කාරණයක් එක්ක අපි ඔතෙන්ට යන එක තමයි අපේ තියෙන දැක්ම ඇත්තටම. ඉතින් ඒකට අපි ජනතාව සූදානම් කරන්න ඕන. ඔබතුමා තප්පර කීපයක් දෙන්න වෙලා. ඔව් කියන්නේ. ඊට පස්සේ දෙවෙනි කාරණේ තමයි අපිට තියෙන දැන් දත්ත සහ තොරතුරු. මේ කසල කළමනාකරණය පිළිබඳව මම දන්න විදිහට අපි ඇසූම් කරන තොරතුරු එහෙමත් නැත්නම් අපි පුරෝකථනය කරන තොරතුරු දත්ත මත තමයි ගොඩාක් විට පදනම් වෙලා ඉදිරියට කටයුතු කරන්නේ. ඉතින් ඒක නිසා අපි අවශ්‍ය දත්ත පද්ධතියක් හරියටම ලංකාවේ නාගරික කසල කොච්චරක් එකතු වෙනවද? මේකේ කොම්පොසිෂන් එක. ඒ කියන්නේ මේකේ පොලිතින් කොච්චරද, ප්ලාස්ටික් කොච්චරද, දිරණීම කොච්චරද, ඒ වගේ තියෙන දැන් ගුණාත්මක පොහොරක් හදන්න නම් අපි නාගරික කසල වල තියෙන එක එක වර්ගත් අපි දැනගන්න ඕනනේ. එළවලු කොච්චරද, පළතුරු කොච්චරද, මේ වගේ කාබන් නයිට්‍රජන් අනුපාතය කොච්චරද, ඇග්‍රිකල්චර් වේස්ට් තියෙනවා එක එකතු කරන්න ඕන. අර මෙතුමා කියපු විදිහට ජපන් ජබර සහ ඒ කෘෂිකාර්මයෙන් එන අපද්‍රව්‍ය තියෙනවා. ඉතින් මේ ඔක්කොම අපි සර්වේ එකක් කරලා අපි බලන්න ඕන අපේ තියෙන මැටීරියල් මොනවද? කොච්චර ප්‍රමාණයක් තියෙනවද? ඉතින් ඔන්න ඔය කියන සර්වේ එකට අවශ්‍ය යන්ත්‍රණයක් සකස් කරලා අපි ඒකත් දැනගන්න අවශ්‍යයි. ඊළඟ තුන්වෙනි කාරණේ තමයි එවයානස් කියන එක. ඇත්තටම ඔබතුමා දන්නවා අපේ රටේ සම්පත් එහෙමත් නැත්නම් මේ කසල කියන එක ඇති වෙන්නෙම අපේ තියෙන පරිහරණ රටාවත් එක්කනේ. දැන් මෙතුමා නගරාධිපතිතුමා කියයි දවසකට එතුමාට එළවලු කොච්චරක් ටොන් එනවද කියලා. නිකන් හිතන්නකෝ ඔය එළවලු ඔක්කොම ගොවියෝ අස්වැන්නේ නෙලාගෙන පටවගෙන ඉන්නේ විකුණන්නනේ මිනිස්සුන්ට කන්න දෙන්න. හැබැයි අන්තිමට වෙන්නේ දවසකට මං හිතන්නේ ටොන් 50කට මමත් මෙතුමාගේ එක 3-4 පාරක් ගිහලා බැලුවා. දවසකට වැඩිම කසල ප්‍රමාණයක් තියෙන එළවලු. ඊළඟට බලන්න ඔබතුමා අපේ මිනිස් දැන් කළමනාකරණය කියන වචනේ ගත්තාම මේක අපි හිතනවා මහා පරිමාණ වචනයක් කියලා. විශ්වවිද්‍යාල ඉගෙන ගන්න ඕන. නමුත් මම කියන්නේ මේක කුස්සිය. ජීවිතය තුළ තියෙන ඕන එක. ජීවිතය කියන්නේ කුස්සියනේ. අපේ තියෙන කුස්සිය. එතකොට මෙතන තමයි කළමනාකරණය කියන එක තියෙන්න ඕන. අපි බලන්න අපි බෙදාගත්තු බත්පත කන්න දන්නේ. ඒකෙන් භාගයක් විසි කරනවා. අපි බඩු ගණන් වැඩි, එළවලු ගණන් වැඩි කියලා කීවට බලන්න අපි කොච්චර දවසකට විසි කරනවද? ඊට පස්සේ අපි වෙළඳපොළට ගේන එළවලු තොග කොච්චරක් විසි කරනවද?
ඉතින් මෙන්න මේ නමුත් අර දියුණු රටවල් වල ළමයින්ට පොඩි කාලේ ඉඳලා උගන්වන්නේ මොකද්ද මේක තමයි. කොහොමද පරිහරණය කරන්නේ, කොහොමද සම්පත් පරිහරණය කරන්නේ, කොහොමද අනිත් එක දැන් අපි ඉවත දානවා කියන්නකො. අපි ඉවත දාන විදිහවත් දන්නේ නැහනේ. ඇත්ත. පළවෙනි කාරණේ. අපි ඇල දොලවල් වලට ගංගාවලට ගොඩක් විට ඇත්තටම මම මේක චෝදනාවක් කරනවා නෙමෙයි. අපිට නිකන් සමාජයේ පේන්න තියෙන දෙයක් තමයි. අපි වැඩිහිටියෝ තමයි ගොඩක් වැරදි කරන්නේ. ඊට පස්සේ ආයතනික වශයෙන් උත් වැරදි කරන අය ඉන්නවා. ගොඩක් විට අපි මධ්‍යස්ථාන හදන්නේ, ගොඩක් විට පරිසර සංවේදී කලාපවල පරිසරයට වෙන හානි. දැන් මෙතුමා ඇත්තටම දඹුල්ලේ ඉස්සර ලොකුවට කතා කරපු දෙයක් තමයි අලි මැරුණ එක පවා මං හිතන්නේ පෙන්නුවා පොලිතින් කාලා. නමුත් අද වෙනකොට එතන සම්පත් ආකරයක්. හරියට මැණික් ගලක් හම්බුණා වගේ සම්පත් ආකර. ඉතින් මෙන්න මේ කාරණාත් එක්ක අපිට ඉදිරියට යන්න පුළුවන් මේ කසල කළමනාකරණය කියන එක තුලින් අපි ප්‍රශ්න දෙකකට විසඳුම් හොයනවනේ. එකක් රටේ තියෙන කසල ප්‍රශ්නෙට විසඳුමක් වෙනවා මේක සම්පත්. මේක අපි කියන්න ඕන disposable resource management. මම මේක කියන මේක අපි අවධානය කරන්න ඕන, අවධාරණය කරන්න ඕන. ඊට පස්සේ මිනිස්සුන්ට මේක සිත තුළට ගෙනියන්න ඕන. ඒ වගේම අපි දැන්වීම් ගහලා මාධ්‍ය මගින් ප්‍රචාරය කරලා මෙන්න මේ වචනේ ඉඳලා අපි මේක හදන්න ඕන. මේ ආකල්පය කියන එක තමයි මගේ අදහස. ඉවතලන මහා වටිනා සම්පත කළමනාකරණය කිරීම සහ අපි අද ඉඳලා පටන් ගමු ඒක නේද? සහ අපි කොහොමද රටේ පස සරුසාර කරලා පරිසර හිතකාමී ගොවිතැනක් තුලින් වස විසෙන් තොර රටක් ජාතියක් බිහි කරගන්නේ කියන ප්‍රශ්නයට අපි විසඳුම් හොයමින් ඉන්න යුගයයි මේ. අපි විරාමයකින් පසුව නැවතත් මේ පිළිබඳ කතා බහ කරනවා. බොහෝ ප්‍රතිඵල දෙන යාන්ත්‍රික කොම්පෝස්ට් අංගන පිළිබඳව අප කතා බහ කරමින් ඉන්නේ. ඒ අතරතුර අපට ලැබුණු විශේෂ සංවේදී පුවතක් පිළිබඳව අවධානය යොමු කරන්න සූදානම්. තාමත් අවුරුදු 6ක් වයස වෙන පුංචි හුරතල් පැටියෙක් ඒ දරුවගේ හිනාව පරිස්සම් කරලා දෙන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඒ වෙනුවෙන් ඔබට කරන ආයාචනයක් තමයි තියෙන්නේ. මේ දරුවගේ නම රුසන්දු රන්සිලු. මේ රුසන්දු රන්සිලු දරුවා තමයි ඔය තිරේ දකින්නේ. මේ දරුවා පෙළෙන රෝගී තත්ත්වයක් වෙනුවෙන් ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් සිදු කළා තියෙනවා 2019 සැප්තැම්බර් මාසයේදී. නමුත් එම රෝගී තත්ත්වය තවදුරටත් උත්සන්න වෙලා නැවත එවැනි ශල්‍ය කර්මයක් කරන්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ ශල්‍ය කර්මය සඳහා රුපියල් ලක්ෂ 75කට අධික මුදලක් වැය වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මේ දරු පැටියාගේ අම්මට තාත්තට ඒ සඳහා මුදල් සම්පාදනය කරගන්න විදිහක් නැතුව ඔබ අප කාගේත් කාරුණික අවධානය වෙනුවෙන් යොමු කරනවා. මේ දරුවගේ හිනාව අපිට ඔය විදිහටම පවත්වාගෙන යන්නට පුළුවන් නම් හරි හොඳයි. එනිසා තිරේ දිස් වෙනවා ඔබට ඒ සඳහා ගත යුතු ඒ වෙනුවෙන් මුදල් බැර කළ යුතු ඒ ගිණුම් අංක සහ ඒ අදාළ බැංකුව පිළිබඳ තොරතුරු කාරුණිකව ඔබෙන් ඉල්ලනවා. මිනිස්කම සහ මිනිස්කම ජීවිතය අවදානම නේද රැස් කරගෙන සිටීමේ ආනිසංස සියල්ල තේරෙන මේ වගේ වටපිටාවක අපිට පුළුවන් නම් මේ දරුවගේ ජීවිතයත් රැකලා දෙන්න. ඒක හරි වටිනවා. මම හිතනවා ඔබ කවුරුත් ඒ වෙනුවෙන් සංවේදීව අවධානය යොමු කරයි කියලා. හොඳයි. අපි අපේ රටේ අනාගතය වෙනුවෙන් ඇත්තටම මේ වගේ දරුවන්ගේ හිනාව රැකගන්නම තමයි අපි මේ කරන්නේ. මේ දරුවන්ගේ හිනාව ඇත්තටම දැන් ඔය වගේ රෝගී තත්ත්වයන් විතරක් නෙවෙයි බෝ නොවන රෝගවලට අඩු වයසේදීම අපේ රත්තරන් දරු පැටව කොච්චර ගොදුරු වීමේ අවදානමක් තියෙනවද? ඔය උතුරු පළාතේ, උතුරු මැද පළාතේ, නැගෙනහිර පළාතේ කීයක් නම් නිවාස තියනවද, නිවෙස් තියනවද? සම්පූර්ණ සමාජිකයෝ වකුගඩු රෝගයෙන් පෙළලා බහුතරයක් මිය ගිහිල්ලා තවත් අය මරණයට අතවනමින් ඉන්නවා. ඉතින් ඒකට විසඳුම නෙමෙයි. ඒකට විසඳුම රෝහල මහ විශාලවට තැනීම නෙවෙයි. අපි හිතමුකෝ ආසියාවේ හරි දකුණු ආසියාවේ හරි විශාල රෝහලක් තැනුවා කියලා උදම්මනනවට වඩා වැදගත් වන්නේ රෝහල් තනන්නේ නැතුව පුළුවන් තරම් නිරෝගී ජාතියක් හදාගන්න එක. ඒ වෙනුවෙන් තමයි අපි අවධානය යොමු කළ යුත්තේ. මේ උත්සාහ කරන්නේ ඒකට අපේ sannivedana සත්කාරය ලබා දෙන්නට ජාතික රූපවාහිනිය හැටියට. අපේ නගරාධිපතිතුමනි දැන් අර අපේ කවුද ලලිත් මහත්මයා කියපු ආකාරයට දැන් මේ කසල සම්පතක් නේද? ඒ සම්පත පිළිබඳව මේ විදිහේ ඔබ ව්‍යාපෘතියක් ආරම්භ කරනකොට දැන් ඒ පැත්තේ ජනතාවගේ සහ විවිධ සංවිධානවල තිබුණ ආකල්පය මොකක්ද? සාමාන්‍යයෙන් වැඩක් කරද්දී විරෝධතා එන එක කියන්නේ සාමාන්‍යයි. ඔබතුමාගේ මේ ව්‍යාපෘතියට එහෙම දේවල් වුණේ නැද්ද? ඇත්තටම වුණා. ඒවා වුණා කියන ඒවා ගැන කතා කරොත් එහෙම විශේෂයෙන්ම දැන් ඔය NGO වලට සම්බන්ධ කෑ ගහන සමහරක් වෙලාවට මෙතුමා ගැන කියනවා නෙමෙයි. එතුමා හිතන්න එපා.
පරිසරවේදීන් යයි කියාගත්තු සමහරක් අය ඉන්නවා. ජාත්‍යන්තරව මුදල් මේවා කරගෙන බොරුවට මේ අපි යමක් කරන්න හොඳ දෙයක් කරන්න හදපුවාම ඒකට විරෝධය පාන්න. ඒ අය තමයි මේ සැලසුම් කරන්නේ. එවැනි එකක් දඹුල්ලෙත් මට මූණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ අයටත් මම හොඳ උත්තරයක් දුන්නා. මට දුන්නේම නැහැ. වනජීවි පනත වන සංරක්ෂණ පනත මට ඉස්සරහට දීර්ඝ කරගෙන දික් කරගෙන ආව සාකච්ඡාවලදී. එහෙම ඇවිල්ලා මේ විරෝධය ගොඩ නැගුවා. ඉතින් ඒවට මම සැලුන්නේ නැහැ. ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වන ජීවි දෙපාර්තමේන්තුවෙත් මට ඒ වෙලාවේ බාධා ඇති වුණා. නමුත් දැන් ඒ අය තේරුම් අරගෙන තියෙනවා අපි හිතුවට වඩා යමක් පරිසර පද්ධතියට සහ මේ රටේ මේ කසල ප්‍රශ්නෙට උත්තරයක් දඹුල්ල මහනගර සභාව විසින් ලබා දීලා තිනවා. ඉතින් ඒ පිළිබඳව සතුටුයි. ඒ වගේම දිගම්පත ගත්තොත් අපේ නන්දන මන්ත්‍රීතුමා ඉන්නවා. ඒ වගේම ජනතා විමුක්ති පුරවැනි මන්ත්‍රී කෙනෙක් හිටියා. ස්වාමින් වහන්සේලා පෙළ ගැහිලා ගමම එකතු වෙලා ඇවිල්ලා උද්ඝෝෂණය කරන්න මෙතනට පෙළ ගැහුණා. ඒක දෙන්නෙම නැහැ කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ මම කරුණු කාරණා තේරුම් කරලා මේ වැඩපිළිවෙල මොකද්ද කරන්න කියලා ඒ අයට එන්න කියලා ගමක් ගෙන්නලා ඒ කලින් තිබුණු තත්ත්වෙ පෙන්නලා දැන් අද තත්ත්වෙත් මං පෙන්නලා දීලා තියෙනවා. දැන් කියන්න සතුටුයි. නියම ව්‍යාපෘතියක් හැටියට කාබනික පොහොර ව්‍යාපෘතිය ලොකු ලුණු බීජ වලට සඳහා නිෂ්පාදනය කරන්න මම දිගම්පතහටම පොහොර ලබා දීලා තියෙනවා. ඒ වගේම ස්වාමින් වහන්සේ සහ මේ මන්ත්‍රීතුමා ඇවිල්ලා මේ මිනිස්සුත් එක්ක ඇවිල්ලා මගෙන් දැන් පොහොර ඉල්ලනවා තරඟෙට. ඉතින් ඒක හරි සතුටු දෙයක්. මේක තමයි අපේ අවසාන බලාපොරොත්තුව. ඉතින් ඒ නිසා ඔය වගේ තත්ත්වයක් තමයි ඇත්තටම තිබුණේ. ඉතින් ඒ වෙලාවේදී ඇත්තටම දිසාපතිතුමා මාතලේ, ඒ වගේම උපදිසාපතිතුමා, ඒ වගේම දඹුල්ල ප්‍රාදේශීය ලේකම්තුමා ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම අපේ දිස්ත්‍රික් කමිටුවේ සභාපති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ලොකු සහයෝගයක් දුන්නා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ පිළිබඳවත් අපි ඇත්තටම සිහිපත් කරන ඕන බාධා තමයි ඇත්තටම ඇති වෙන්නේ. දැන් ඕන දෙයක් හොඳ දෙයක් ඒක බාධාවක් නෙවෙයි. වෙලාව මතක් කරන්න අවස්ථාවක්. තවන්න කියන්න. Thank you Andy. ඔව් නගරාධිපති. ඔව් ඉතින් විශේෂයෙන්ම දැන් මිනිස්සු ඇත්තටම රටේ මිනිස්සු කල්පනා කරන්න ඕන යම් දෙයක් රජයේ විසින් හෝ යම් ආයතනයක් සිද්ධ කරනකොට ඒකේ මොකද්ද තත්ත්වය කියන එක ඒ ආයතන වලටත් වගකීමක් තියෙනවා මේ මිනිස්සු දැනුවත් කරන එක. ඒ තුල තමයි ඇත්තටම අපිට මේ යම් ඕනෑම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙන්නේ. හැබැයි මිනිස්සුත් අද පුරුදු වෙලා තියෙනවා ඕනම දෙයකට විරුද්ධ වෙන්න. ඉතින් ඒ නිසා මේක පිළිබඳව ජනතාවගේ පැත්තෙනුත් මම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. යම් කිසි පරිසරයට හිතකාමී වැඩපිළිවෙලක් සහ යම් සංවර්ධිත ව්‍යාපෘතියක් වෙනුවෙන් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කෙරෙනවා නම් ඒ සම්බන්ධව හරියට හොයලා බලලා කටයුතු කරන්න කියන. ඒ කාගේවත් උසුගැන්වීම් වලට කලබල වෙන්න වුණාට යට වෙන්න බෑ. අද හොඳම උදාහරණය දඹුල්ල මහනගර සභාව විසින් දියත් කරපු ලද මේ කාබනික පොහොර ව්‍යාපෘතිය. අවුරුදු 23ක් පුරාවට මට මාධ්‍යයෙන් පවා ගොඩක් ප්‍රශ්න ආවා. හැබැයි මම විශේෂයෙන් සිහිපත් කරන්න ඕන අපේ මේ channel එකටම සම්බන්ධ කාංචන කුමාර මහත්මයා ලොකු සහයෝගයක් දුන්නා මේ එදා ඉඳන් මේ අලි ප්‍රශ්නෙත් අලි ගැටලුත් එක්ක මේ දෙයකට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරද්දී ලොකු සහයෝගයක් දුන්නා කියන එක සිහිපත් කරන්න. ඒ වගේම මම මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යද්දී රාජ්‍ය ආයතනවල සහයෝගය මම ලබාගෙන තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන සමහරක් වෙලාවට ජාතික වශයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ මේ කසල කළමනාකරණය පිළිබඳව ඒ කියන්නේ පිවිතුරු මේ 9 වෙනි වගන්තය යටතේ ඉදිරිපත් කරලා තියෙන මේ වැඩසටහන තුල මේ කසල කළමනාකරණ එක වැඩසටහනක්. ඉතින් ඒ සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ වගකීතු ආයතනවල මේ මැදිහත් වීම මම හිතන්නේ මීට වඩා තිබිය යුතුයි කියන එක මම විශේෂයෙන්ම සිහිපත් කරනවා. විශේෂයෙන්ම සතුටුයි මාතලේ දිස්ත්‍රික්කයේ මේ වෙනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඉහළ නිලධාරී සිට පහළ දක්වා මේ යාන්ත්‍රණයට සහයෝගය ලබා දෙන්න කටයුතු කළා. ඒ වගේම පළාත් සභාවක් හැටියටත් පළාතේ ප්‍රධාන මේ නිලධාරීන් මේ සහාය ලබා දෙන්න කටයුතු කරලා දෙන ආණ්ඩුකාරතුමා ඇතුළු ප්‍රධාන ලේකම්තුමාත් මේ සඳහා ලොකු සහයෝගයක් ලබා දීලා කටයුතු කරනවා. හොඳයි. කාර්යවසම් මහත්මයා දැන් මම හිතනවා දැන් මේකේ අර ඔබතුමා කතා කළා මේ අනිකුත් යන්ත්‍ර සහ ඒ පළාත්වල ක්‍රියාකාරීත්වය පිළිබඳව. මම හිතනවා මේක අපිට දැන් තියෙන කාලයත් යම් සීමාවක් පැමිණෙන නිසා ඊටාම වටිනා කාරණා ටික අපි අපේ ජනතාවට දැන් මට ඇත්තටම අපි මේ කරගෙන ආපු වැඩපිළිවෙලේ සාර්ථකත්වය ගැන අපි අවබෝධයෙන් හිටියා. ඇත්තටම අපිට තේරෙනවා. නමුත් අද රටටම කියන්න අවස්ථාවක් ලැබුණා මේ ජාතික රූපවාහිනිය හරහා අපේ ගරු නගරාධිපතිතුමා ඒ සම්බන්ධව හොඳ විස්තරයක් කළා. ඉතින් මම අද ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ දඹුල්ල මහනගර සභාව වගේම කුරුණෑගල මහනගර සභාවත්
මේ කටයුත්ත කරගෙන යනවා හොඳටම. අද මේ මෙතන දර්ශන සාධාරණ මම හිතන්නේ මේ කුරුණෑගල දර්ශන දර්ශන පෙන්වන්නේ අපිට කුරුණෑගල ලැබෙන්නේ. අදන ඇතුගල පොහොර සම්බන්ධව ඒ කියන්නේ. ඒ කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපතිතුමාත් සහ ඒ කාර්ය මණ්ඩලයත් ඉතාමත් උනන්දුවෙන් ඉතාමත් උමනාවෙන් මේ කටයුත්ත කරගෙන යනවා. ඒ වගේම ලංකාපුර ප්‍රාදේශ සභාව, කෑගල්ල නගර සභාව, උතුරු පළාතේ වදමාරච්චි මේ සභාව, දකුණේ හම්බන්තොට, අඩ්ඩාලච්චනේ ඒ වගේම ඒ සභාවල් ටික කරගෙන යනවා. එතකොට ඇත්තට මම කියන්න ඕනේ මේ 2017 ඉඳලා අපිට මේ වැඩපිළිවෙල කරගෙන යන්න පළාත් පාලන අමාත්‍යාංශයේ යටතේ තියෙන ජාතික ගණපත්‍රව්‍ය කළමනාකරන සහායක මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂක එස්.එම්. මඩවලගම් මහත්තයා සෑහෙන බරක් කරට අරගෙන මේ වැඩපිළිවෙල අරන් ගිහිල්ලා මේ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා මේක සාර්ථක කරගන්න අපිට උදව් කළා. ඒ වගේම දැන් ඉන්න සහකාර අධ්‍යක්ෂක ඉන්දික මහත්මයා සහ අලුතෙන් අපිට පත්වලා ඉන්නවා අලුත් අධ්‍යක්ෂ කෙනෙක් ජයසිංහ මහත්තයා. එතුමත් මේ ගණපත්‍රව්‍ය කළමනාකරණය සඳහා අධ්‍යක්ීම් තියෙන මහත්මයෙක් අලුතෙන් පත්වලා ඉන්නවා. ඒ මහතුරුත් එක්ක අපි ඉදිරියටත් මේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම ඉදිරියට මම හිතන්නේ අපේ ගරු ඇමතුමාත් අපේ ගරු රාජ්‍ය ඇමතුමාත් මූලික වෙලා තවත් මැෂින් 12කට අපිට යෝජනා කරලා තියෙනවා. ඒ මැෂින් 12ට ඉඩකඩම් අත්පත් කරගෙන ස්ථාන ඔක්කොම වෙන් කරගෙන ඒ කටයුත්ත කරගෙන යනවා. නමුත් අද මේ රටේ පවතින තත්ත්වයක් එක්ක මේ ඉක්මනටම මේක කරන්න බැරි වුණත් අපි ඉදිරියේදී අපේ එන්වි සොලියුෂන් ආයතනයත් කවශිමා සමාගමත් තවදුරටත් මේ අතිගරු ජනාධිපතිතුමාගේ මේ සෞභාග්‍ය දැක්වේ සංකල්පය කසල කළමනාකරණයත් ඒ වගේම මේ වසවිසෙන්තර ආහාර රටාවක් හදන්න ගත්ත තීරණයට සහයෝගය දීම සඳහා අපි කැප වෙලා වැඩ කරනවා කියන එක මේ අවස්ථාවේ මම කියන්න කැමතියි. හොඳයි අපේ ලලිත් රන්තිලක මහත්මයා දැන් මං හිතන්නේ මේක නියම ව්‍යාපෘතියක් හැටියට පටන් ගන්නේ අර ඔබතුමා කිව්වා වගේ අපි තමයි මේ බිම් මට්ටමේ මේක ක්‍රියාත්මක කළේ. මං හිතන්නේ ඒක බොහොම කර්කශක අත්දැකීමක් වෙන්න ඇති. ඒක මට සිලිටු නැහැ අපි දන්නවා. ඒ අත්දැකීම මේ විදිහට කර්කශකව ඉඳලා අද මේ විදිහට ප්‍රතිඵල පේන්න ගන්නකොට දැනෙන සතුටයි මේ වටා මිනිසුන්ට ඔබ පරිසරවේදියෙක් හැටියට කරන ආයාචනයයි දෙකම එකට එකතු කරපු අන්තිම මොහොතේ. ඔව් අසිල මහත්මයා ඇත්තටම ඒ කාර්කටක සහ දුෂ්කරතාවය ගැන කියන්න ගියොත් ඇත්තටම ඒක මේ සමහර විට චෝදනත් වෙන්න ඉඩ තියෙනවානේ. ඒක නිසා මම මේක කියන්නේ නැතුව පොඩ්ඩක් පොදුවේ කතා කරන්නම්. ඇත්තටම මේ ව්‍යාපෘතිය කරගෙන යද්දී නොයෙකුත් බාධා ආවා. ඇත්තටම අපි මේකට තෝරාගත්තේ කුණ්ඩසාලේ අලුත්වත්ත කියන ප්‍රදේශයේ කුණ්ඩසාල සභාවට අයිති අවුරුදු ගණනාවක් කසල දාපු භූමියක් අක්කර 4ක 5ක. ඕපන් ඩම්පින්. ඒ කියන්නේ අපි නිකන් ගිහිල්ලා කසල හලලා එනවා. ඇත්තටම ඊට පල්ලෙහා තියෙන මීටර් 100ක් විතර පල්ලෙහින් තියෙන වික්ටෝරියා ජලාශය. මේකෙන් යන වතුර පාර ගලාගෙන අපජලයේ යන්නේ වික්ටෝරියා ජලාශයට ඊළඟට. එතකොට මේ වගේ පරිසරයකත් අපි මේ වගේ වැඩක් කරන්න යනකොට ඒ ගම තුලින් වෙනත් අයගෙන් මේක කරන්න බෑ. ඔහොමම නොයෙකුත් විරෝධතා ආවා. සමහර විට මේ මහජන නියෝජිතව වෙන්න පුළුවන්, මහජන නියෝජිතව වෙන්න පුළුවන්. දැන් අපි හොඳ මම ඒකයි කිව්වේ අර ගොඩක් විට අපේ තියෙන්නේ කොච්චර හොඳ දෙයක් කරන්න ගියත් මුලදී කරන්නේ මේකට පොඩි විරෝධතා කණ්ඩායමක් ඉන්නවා. අර ගාන්ධි තුමත් කියලා තියෙන්නේ මුලදී විරෝධ වෙනවා, පස්සේ බකට් මොකද ඒකට ආරවුල් ඇති කරනවා, ඊට පස්සේ වෙනත් ක්‍රමයකට කරන්න බලනවා. අන්තිමේට ඒ අයම තමයි සහයෝගය දෙන්නේ. ඒ වගේ මටත් කියන්න තියෙන්නේ මේ විරෝධතා සියලු දේවල් නැති වෙලා අන්තිමේටම සියලු දෙනාම මේකට සහාය දෙන්න පටන් ගත්තා. මොකද අපි මොන විරෝධතාවක් යම්කිසි ඉලක්කයකට මේ වැඩේ කරනවා කියන අදිෂ්ඨානයෙන් මේක පටන් ගත්තේ. ඉතින් ඒක නිසා ඒවා අපිට බාධා අභියෝග නෙමෙයි. මම දකින්නේ ඔබතුමා කිව්වේ බාධා අභියෝග කියන ඒවා හැම එකක්ම අපිට තියෙන ආශිර්වාද සහ අපේ ගමන් මඟ එලිපෙහෙලි කරන නව අවස්ථා ඇති කරන අවස්ථා විදිහට තමයි අපි සලකන්නේ. එහෙම හිතන ඕනම කෙනෙකුට ඕනම දෙයක් ජය ගන්න පුළුවන්. ඒත් එක්කම මම කියන්න ඕනේ ඇත්තටම මේකේ තියෙන ප්‍රධානම අපේ ලංකාවේ තියෙන බාධාව තමයි මේ සේවකයෝ. කසල කළමනාකරණය එහෙමත් නැත්නම් මේ සම්පත් කළමනාකරණයට ඉවත දෙන දේවල් කළමනාකරණයට ඉන්න සේවක පිරිස ගත්තාම අපේ සමාජය තුළ ගොඩක් විට අධ්‍යාපන මට්ටම අඩු, යමක් කර කියා ගන්න බැරි, සමහරට දුප්පත්, බොහොම සමාජයේ තියෙන පිළිගැනීමකට ලක් වෙන්නේ නැති කණ්ඩායමක් තමයි මේකේ සේවක පිරිස. අපි ඇත්තටම මේ පළාත් පාලන අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා ඊට පස්සේ තෘතීය හා වෘත්ති අධ්‍යාපන කොමිසම සම්බන්ධ කරගෙන ඒ වගේම නයිට් ආයතනය සම්බන්ධ කරගෙන අපි දැන් අවුරුදු 10කට විතර කලින් පටන් ගත්තා මේ අයට NVQ පාඨමාලා කරන්න පුළුවන් වැඩපිළිවෙල. ඉතින් අද වෙනකොට අපි ওই පළාත් පාලන අමාත්‍යාංශයේ එකතු වෙලා මේ විශාල පිරිසක් ලංකාවේ පුහුණු කරලා තියෙනවා. ඒ වගේම මේ අයට ඕන නම් NVQ 4 මට්ටම අවශ්‍ය නම් ඩිප්ලෝමා උපාධි ගන්න පවා
මේකේ අපේ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඉතින් මේක අපි කරගෙන ආවා. නමුත් මේ කොරෝනා තත්ත්වයට එක්ක මේක යම් මේ පුහුණු කිරීම අඩාල වුණා. ඉතින් අපි මේ වගේ සේවකයන්ගේ මනස සකස් කිරීම මේක තමයි අපිට තියෙන ප්‍රධානම බාධාව. එතකොට අන්න ඒ වගේ ඒවා ජය ගන්න. ඊට පස්සේ තාක්ෂණික කාරණා ගත්තාම අපි දන්නවා මේ ඝනාප ද්‍රව්‍ය කළමනාකරණය කරන්න ගිහම අපිට යන්ත්‍ර සූත්‍ර නැහැ. සමහර විට නොයෙකුත් ගැටලු මතුවෙනවා. දැන් තාක්ෂණය ගත්තාම අපි පොහොර කරන්න ගියොත් මොන ක්‍රමයකට කරන්න ගියත් මේකේ තියෙන්නේ ජීව විද්‍යාත්මක, භෞතික විද්‍යාත්මක සහ රසායන විද්‍යාත්මක ප්‍රොසෙස් එකක් නේ. එතකොට මේ ප්‍රොසෙස් එක තුල අපි pH අගය පාලනය කරන්න ඕන. කාබන් නයිට්‍රජන් අනුපාතය පාලනය කරන්න ඕන. එතකොට මේකේ උෂ්ණත්වය පාලනය කරන්න ඕන. තෙතමනය පාලනය මේ දේවල් කරන්න නම් අපි තාක්ෂණික දැනුමක් තියෙන අයත් මෙතෙන්ට ඕන. එතකොට අන්න ඒ කාරණා පිළිබඳව. එතකොට මෙන්න මේ කාරණාත් එක්ක අපිට මේකේ මුල්‍ය මේ සම්පත් ඊට පස්සේ මේක අවශ්‍ය යන්ත්‍රෝපකරණ මේ සියලු දේවල් ගන්න මම අවසාන වශයෙන් ඇත්තටම කියන්න ඕන අපිට මේ හැම එකකදීම උදව් කරපු කණ්ඩායමක් හිටියා. විශේෂයෙන්ම පළාත් සභාව ගත්තාම අපේ පළාත් පාලන දෙපාර්තමේන්තුව ප්‍රධාන ලේකම් අමාත්‍යාංශ ලේකම්තුමන්ලා ඇතුළු මේ සියලු දෙනා මුල්‍යමය වශයෙන් තාක්ෂණික වශයෙන් අවශ්‍ය සියලු සහාය අපිට ලබා දුන්නා. පළාත් පාලන අමාත්‍යාංශයත් එහෙමයි. ඉතින් අදට අපිට ඇත්තටම මේක හොඳටම මේ රටට අවශ්‍ය පොහොර ටික දෙන්නත් කසල කල්පනාකරණය කරන්නත් අවශ්‍ය සියලුම පසුබිම දැන් සකස් වෙලා තියෙනවා. මේකට අපි සූදානම් කරන්නයි ඕන අවශ්‍ය කණ්ඩායම. හොඳයි, බොහොම ස්තුතියි නගරාධිපතිතුමනි, ජාලිය උපාධිපතිතුමනි, ඔබතුමන් බොහොම ඍජු ඉල්ලීමක් සහ ආයාචනයක් කළා රටේම වුණත් කසල ටික මේ සම්පත මට දෙන්න මම ලෑස්ති කියලා. දැන් ඒකෙදි ඒ ධෛර්යයත් එක්ක අනාගත සැලසුම් මොකක්ද? අවසාන වශයෙන් ඔබතුමාට පුළුවන් මේකට උදව් කරපු සියලු දෙනාට ස්තුති කරන්න. ඔව්, ඇත්තටම විශේෂයෙන්ම මේ මම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා අනාගත දැන් ඔබතුමා අර දැරියක් ගැන මේවා කරා. දැන් අපිට වෙලා තියෙන්නේ ඕක තමයි. අපි අනාගතය මේ රකුසට බාර දෙනවද කියන තීන්දුව තමයි මේ රටේ සමස්ත මහ ජනතාවට, ගොවි ජනතාවට සහ ওই විරුද්ධව ඉන්න අයට ගන්න තියෙන්නේ. ඒ නිසා බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා අපි අපේ කාලය අවසానයි. ඒ නිසා මේ අනාගත පරපුර නිරෝගීමත් පරපුරක් බවට පත් කරන්න අද දවසේ සිට ගන්නා වූ ක්‍රියාමාර්ගය ඊටම වැදගත්. ඒ නිසා මේ ක්‍රියාමාර්ගයට අපි රජයේ විසින් අතිගරු ජනාධිපතිතුමායි ආරම්භ තියෙන වැඩපිළිවෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ සඳහා දෙන සහයෝගය, ඒ වගේම කුෂිකාර්ම අමාත්‍යතුමා මහින්දානන්ද මැතිතුමා, සසීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම විශේෂ භාර අමාත්‍ය කැබිනට් අමාත්‍යවරයා හැටියට එතුමා තමයි දැන් කැබිනට් පේපරයක් දාලා තියෙන ජනක බණ්ඩාර තෙන්නකොංගරු ඇමතුමා මේ මැෂින් 12ක් ගන්න. ඒ මැෂින් 12 අරගෙන මේක ප්‍රචලිත කරන්න අපි අතිගරු ජනාධිපතිතුමා ඒකට සහාය ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. දැන් තියෙන 10ට අමතරව 10ට අමතරව 12ක් දාලා තියෙනවා. ඉතින් ඒක අපිට ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබුණොත් මේ සමස්ත රටේ පළාත් පාලන ආයතන මගින් කසල කළමනාකරණය සිද්ධ වෙනවා වගේම ගොවියට අවශ්‍ය කාබනික පොහොර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන වශයෙන් ඔබතුමා කිව්වා අපි දන්නවා හොඳම රෝහල හදනවා, ලොකුම රෝහල හදනවා. ඒ පළාතේ ලොකුම මම කාටවත් චෝදනා කරනවා නෙමෙයි හාල් මෝල් ටික තියෙනවා. ඒ හාල් වල තියෙන රසායනික ද්‍රව්‍යත් එක්ක තමයි මේ පළාතේ රෝහල ඉදි වෙන්නේ. ඉතින් අපි කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේ தත්ත්වයේ උඩ තමයි අද ඒ පළාත්වල මේ රෝගීන් බහුල වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකට අපි ඉස්සරහට යනවද නැද්ද කියන බලන්න ඕනේ. ඒ වගේම ගරු පළාත් ආණ්ඩුකාරතුමා, ඒ වගේම ප්‍රධාන ලේකම්තුමා, පළාත් පාලන කොමසාරිස්තුමා, සහකාර කොමසාරිස්තුමා, ඒ වගේම දිසාපතිතුමා, අතිරේක දිසාපතිතුමා, ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු මේ සියලු දෙනා මම හිතන්නේ සහයෝගය ලබා දුන්නා. ඒ වගේම නාගරික කොමසාරිස්තුමා, ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය අංශ නගර සභාවේ උපනගරාධිපතිතුමා, ප්‍රධාන විපක්ෂ නායකතුමා ඇතුළු සියලු දෙනා, මාධ්‍ය මේ සියලු දෙනාට මම ස්තුති කළ යුතුව තියෙනවා. ඉතින් මගේ අරමුණ තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයට අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබා දෙනවා වගේම මේ සමස්ත රටේ අවශ්‍ය පොහොර ප්‍රමාණයට වැඩි යමක් එකතු කරලා දායකත්වයක් ලබා දෙන්න ඊට එහාට ගියපු දෙයක් ලබා දෙන්න තමයි මගේ මේ අවසාන මේ දෙසැම්බර් වෙනකොට මගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඒ බලාපොරොත්තුව අවසාන වශයෙන් කියන්න ඕනේ දැන් මෙතුමා කිව්වා වගේම රටටම මාතර දිස්ත්‍රික්කේ පමණක් නෙවෙයි අපේ ආයතනයත් කවසිම ආයතනයත් මම හිතන්නේ අපිට ජපාන් රජයේ සහයෝගය ලැබෙයි. ඉස්සරහට තවත් මේ ජපානයේ සහයෝගය ලැබෙනවා. මැෂින් 20ක් දැම්මොත් අපිට ටොන් ලක්ෂයක් කාබනික පොහොර හදන්න පුළුවන් කියලා
අපි කියනවා. හොඳයි. එහෙමනම් ඒ සුබ ආරංචියක් ඒක රටට අවශ්‍යයි මේ මොහොතේ. ඒ වෙනුවෙන් කටයුතු කරන ඔබ සියලු දෙනාට මේකට ධෛර්ය ශක්තිය මේකට දායකත්වය ලබා දෙන සියලු දෙනාට ආශිර්වාදය පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි ජාතික රූපවාහිනිය හැටියට අපේ සුබ සිහිනය බවට පත් වෙන රටේ සැබෑ සංවර්ධනය ඒ වෙනුවෙන් අප දක්වන දායකත්වයයි මේ. අපි ස්තුතිවන්ත වෙනවා අධ්‍යක්ෂ එන්වීර් සොලියුෂන්ස් ලංකා ජපාන් පුද්ගලික සමාගමේ ධර්මසිරි කාර්යවස